ආයුබෝවන් පුතේ හැමෝටම අපි 2022 ඔයගොල්ලන්ට දැන් පළවෙනි පාඩම ව්‍යාපාර පදනම පාඩම අවසන් කරානේ. ඊළඟට සමාජ වගකීම් පාඩම. දැන් සමාජ වගකීම් පාඩම අපි ගොඩක් ටිකක් දැන් මේ ඔන්ලයින් ක්‍රමයටනේ ගියේ. වීඩියෝ වලින් ඉන්නේ කරේ. දැන් අපිට අද පටන් ගන්න තියෙන්නේ පුතේ ඔයගොල්ලන්ගේ ඊළඟ පාඩම. ඒ කියන්නේ තුන්වෙනි පාඩම. අපේ තුන්වෙනි පාඩම විෂය නිර්දේශයේ නම් කරලා තියෙන්නේ රජය හා ව්‍යාපාර අතර සම්බන්ධය කියලා. දැන් මේ පාඩම පටන් ගනිද්දිම මම කියන්නේ පුතේ ඔයගොල්ලන්ට මේක දැන් අපි කරපු පාඩම් දෙකට සාපේක්ෂව චුට්ටක් සංකීර්ණයි. දැන් පදනම පාඩම කොහොමත් පළවෙනිම පාඩමනේ. ඒක ළමයි ආසාවෙන් අහගෙන ඉන්නවා. ඉස්සර වෙලාම ඉගෙන ගන්න පාඩම නිසා උසස් පෙළ ජීවිතයේදී VS වලදී ඒක ගොඩක් ළමයින්ට තේරුම් ගන්න පහසුයි. දෙවෙනි පාඩම පොඩි පාඩමක්නේ අපි කරේ සමාජ වගකීම් කියනවා. එතකොට තිරසාර සංවර්ධනය කියලා මාතෘකාවක් තිබ්බා. ඊළඟට ආචාර ධර්ම කියන මාතෘකාව කතා කරා. දැන් මේ පාඩමේ ටිකක් සංකීර්ණයි. මොකද රජය සහ ව්‍යාපාර කියන දෙගොල්ලෝ අතරේ තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද කියන එක තමයි මේ පාඩමේ සාරාංශය. එතකොට පුතේ ඕගොල්ලන්ගේ පාඩම සාමාන්‍යයෙන් ඉස්කෝලේ උගන්වද්දි පටන් ගන්නකොටම රජයයි ව්‍යාපාරයි අතර සම්බන්ධය තියෙන තැනින් තමයි පටන් ගන්නේ. දැන් මම පාඩම පටන් ගන්නෙ හැබැයි මේ පාඩමේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ රජය හා ව්‍යාපාර අතර සම්බන්ධය කියන එකම තමයි විග්‍රහ කරන්නේ. ප්‍රධාන කොටස් දෙකකට අපිට මේක ගන්න පුළුවන්. එකක් තමයි කෙලින්ම රජයයි ව්‍යාපාරය අතර තියෙන සම්බන්ධයක් ගැනම කතා කරනවා එක පැත්තකින්. පාරිභෝගික ආරක්ෂණය කියලා පැත්තක් වෙනම කතා කරනවා. ඉතින් මම මුලින්ම පටන් ගන්නෙ පාරිභෝගික ආරක්ෂණය. ඒ කියන්නේ රජය හා ව්‍යාපාර අතර සම්බන්ධය කියන කොටස පාරිභෝගික ආරක්ෂණය කොටසෙන් පස්සේ තමයි මම කරන්නේ. මොකද අර එක පාඩටම රජය හා ව්‍යාපාර අතර සම්බන්ධයේ කොටසේ තියෙනවා ටිකක් සංකීර්ණ දේවල්. අර ලේසි පාඩම් දෙකක් ඉවර වෙලා අර එක පාරටම අමාරු කොටස් ටිකක් ගන්න නැතුව අපි පාරිභෝගික ආරක්ෂණය කියන කොටස කරගෙන යනකොට ඔන්න පොඩ්ඩක් ඕගොල්ලෝ මේ පාඩමට අනුගත වීමක් වෙනවා. එතකොට අර ටික කියලා දෙන්න ලේසි. දැන් පාරිභෝගික ආරක්ෂණය කියන මාතෘකාව ගමුකෝ අපි. පාරිභෝගික ආරක්ෂණය. එතකොට මෙතන පුතේ පාරිභෝගිකයා කියන්නේ කවුද කියලා අපි මුලින්ම තේරුම් ගමුකෝ. දැන් මෙතෙන්දී ඔයත් පාරිභෝගිකයා කියන චරිතය. මමත් පාරිභෝගිකයා කියන චරිතයට එනවා. එතකොට ජීවත් වෙන හැම මිනිස්සෙක්ම පාරිභෝගිකයා කියන චරිතයට එනවා කොයි වෙලාවක හරි. කාටද පාරිභෝගිකයෙක් කියන්නේ? දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය අවබෝධයකුත් තියෙනවනේ. ඉතින් පාරිභෝගිකයා කියන්නේ කඩේකින් භාණ්ඩ සේවා මිලදී අරගෙන පරිභෝජනය කරන අය. දැන් මම කඩේකට ගිහිල්ලා කෑම එකක් අරගෙන කනවා නම් මම එතන පාරිභෝගිකයා. මම හාල් කිලෝ එකක් ගත්තොත් මම පාරිභෝගිකයා. මම එළවලු ටිකක් ගන්නකොට මම පාරිභෝගිකයා. ඒතර පාරිභෝගිකයා කියන කෙනාව ආරක්ෂා කිරීමක් ගැන තමයි දැන් අපි මෙතන කතා කරන්නේ. මෙතන මුලින්ම පුතේ දැන් පාරිභෝගිකයා කියන්නේ කවුද කියලා මුලින්ම තේරුම් ගන්නවා. ඒතරින් අපි සරලවම කියනවා පාරිභෝගිකයා කියන්නේ භාණ්ඩ හා සේවා මිලදීගෙන පරිහරණය කරන පුද්ගලයෝ තමයි පාරිභෝගිකයෝ කියලා කියන්නේ. එතකොට දැන් පාරිභෝගික ආරක්ෂණයනේ මාතෘකාව. පාරිභෝගික ආරක්ෂණයක් කිව්වහම පුතේ රැකවරණය සැලසීමක්. පාරිභෝගිකයාව ආරක්ෂා කිරීම. පාරිභෝගිකයාට රැකවරණය සැලසීම. දැන් ඇයි අපි පාරිභෝගිකයාට එහෙම රැකවරණයක් දෙන්නේ? කොහොමද ඒ රැකවරණය දෙන්නේ? කවුද ඔය කියන රැකවරණය දෙන්නේ? ඔන්න ඔය ටික තමයි දැන් අපිට මේ පාරිභෝගික ආරක්ෂණය කියන මාතෘකාව යටතේ කතා කරන්න තියෙන්නේ. හරි? ආරක්ෂා කිරීම. යම් කිසි දෙයක් අපි ආරක්ෂා කරන්නේ ඇයි කියන්නකෝ? යම් කිසි දෙයක් රකින්නේ ඇයි අපි? රැකබලා ගන්නේ ඇයි? ආරක්ෂාවක් සැලසන්නේ යම් කිසි දෙයකට. දැන් මම පොඩි උදාහරණයක් ගන්නම්කෝ. දැන් ඕගොල්ලන්ගේ ගෙදර හිතන්න ගෙදර තියෙන ප්ලාස්ටික් පුටුවක් ඔයා එළියට අරගෙන දවල් වෙලාවක එළියට අරගෙන මොකක් හරි වැඩකට ඉතින් එළිය වාඩි වෙලා ඉන්නවා. දැන් රෑ නිදාගෙන ඉන්නකොට මතක් වෙනවා අර දවල් එළියට ගත්ත පුටුව තාම එළියේ. එතකොට දැන් ඔයා මට කියන්න දැන් එකපාරට දැන් රෑ මතක් වෙනවා දැන් පුටුව එළියේ කියලා. කට්ටියත් එක්ක එකපාරට දැන් මේ මතක් වෙච්ච ගමන්ම මේක ඇහැරිලා අවදි වෙලා ටක් ගාලා දැන් අර පුටුව එළියේ කියලා මේක ගෙට ගන්න යම් පෙළඹවීමක් තියෙනවද? එහෙම නැත්නම් ටක් ගාලා පුටුව ගෙට ගන්නවද ඕගොල්ලෝ? නැත්නම් අවුලක් නැහැ ඔන්න උදේට ගන්නවා කියලා ඉන්නවද? ගොඩක් වෙලාවකට ඒ වගේ ප්ලාස්ටික් පුටුවක් වගේ දෙයක් එහෙම ගෙයින් එළියේ තිබ්බයි කියලා අපි ඒක එච්චර ගණන් ගන්න නැහැ. කමක් නැහැ උදේට ගමු කියලා අපි ඉන්නවා. දැන් රත්තරන් බඩු පාවිච්චි කරනකොට දැන් මම ප්ලාස්ටික් පුටුව මතක තියාගන්නේ උදාහරණේ. දැන් අපි මේ හිතන්න ගෙදර කාගේ හරි රත්තරන් බඩු ටිකක් කොහේ හරි යනකොට දාගෙන ගිහිල්ලා ඕක සාමාන්‍යයෙන් තියෙන තැන තියන්න අමතක වෙලා ගෙදර සාලේ යම් කිසි තැනක තියලා තියෙනවා.
දැන් අල්මාරියක හරි කොහේ හරි දැන් රත්තරන් බඩු වගේ දේවල් ඉතින් දාලා තියන්නේ. දැන් නිකන් හිතන්න හදිසියෙ වෙඩින් එකකට වක් ගිහින් ආපුවාම අර දාගෙන ගියපු රත්තරන් බඩු ටික ගෙදර සාලේ කොහේ හරි තියලා ඒක අර අල්මාරියෙන් තියන්න අමතක වෙලා. දැන් රැයට මතක් වෙනවා එකපාරට දැන් හිතන්න නිදාගෙන ඉන්නකොට අර රත්තරන් බඩු ටික තාම සාලේ කියලා. දැන් අර ප්ලාස්ටික් පුටුව වගේ කමන්නේ උදේට අරන් තියන්නම් කියලා ඉන්නවද? එහෙම නැත්නම් අර රෑ මතක් වෙච්ච වෙලාවේ හරි කමන්නේ ටක් ගාලා නැගිටලා රත්තරන් බඩු ටික අරන් තියනවා. ඒතර හිතන්නේ ඇයි අර ප්ලාස්ටික් පුටුවට අපි කිසිම රැකවරණයක් ආරක්ෂාවක් සැලසුවේ නැහැ. රත්තරන් බඩු ටික ආරක්ෂා කරනවා. මට කියන්නේ ප්ලාස්ටික් පුටුව ආරක්ෂා නොකරන්නයි අර රත්තරන් බඩු ටික ආරක්ෂා කරන්නයි මොකක්ද එතන තියෙන හේතුව? දැන් ඔක පන්තියේදී ළමයින්ගෙන් ඇහුවහන් ඔය වගේ උදාහරණයක් දීලා ළමයි ගොඩාක් කියනවා රත්තරන් බඩු ටික වටිනවනේ ඒ හින්දලු. ඒතර ඕගොල්ලන්ගේ තර්කය තමයි යම් කිසි දෙයක් ආරක්ෂා කරන්නේ ඒ දේ වටිනවා නම් විතරයි කියන එක. එහෙම නැහැ. තව උදාහරණයක් ගමු කොහොම එතකොට ඕක අපිට තේරෙනවා වටින හින්දාම නෙමෙයි අපි යමක් ආරක්ෂා කරන්න කියලා. දැන් අපි ගෙදරට ගේනවා පොල් ගේනවනේ. පොල් ගෙනාවහන් පස්සේ ඔය පොල් ටික සාමාන්‍යයෙන් ටිකක් අර පරිස්සමක් ඇතුව දැන් ඔය පොල් ටික බිමින් තියෙනව නෙවෙයිනේ. නේ පොල් ටික කොහොම දානවා? හරි. ගෙදරට ගේනවා බිත්තර. දැන් බිත්තර ගෙනාවහම බිත්තර ටික කොහොම දඩස් ගාලා දාන්නේ නැහනේ කොතනකට හරි. ඒ ටික ගේන්නෙත් සෑහෙන පරිස්සම් කරලා ඇවිල්ලා තියන්නෙත් හිමින් සැරේ තියෙනවා. එහෙනම් මට කියන්නකෝ ඇයි අර පොල් වගේ දෙයක් ආරක්ෂා නොකර අර බිත්තර වගේ දේ ආරක්ෂා කරේ? ඒතර වටින හින්දා කියන තර්කය ඔතන පොඩ්ඩක් බින්දෙනවා. මොකද මං හිතන විදියට දැන් ඔයගොල්ලෝ දන්නවා බිත්තරයකට වඩා පොල් ගෙඩියක් ගණන්. පොල් ගෙඩියක් රුපියල් 80ක් වෙනවා කියන්නකෝ. බිත්තරයක් රුපියල් 20ක් කියන්නකෝ. ඒත් ඇයි අර පොල් ගෙඩියට රැකවරණයක් දෙන්නේ නැහැ නිකන් ඔහොම දරස් ගාලා බිමට දානවා. බිත්තරේ හිමින් සැරේ තියෙනවා. හරි. තව උදාහරණයක් ගමුකෝ. දැන් ඕගොල්ලෝ ගාව තියෙනවනේ ඔය කඩදාසි දැන් අපි හිතමුකෝ දැන් ඕගොල්ලන්ගේ ගත්ත පන්ති කාඩ් එක. ඩෙන්ටි කාඩ් එක. ලයිසන් එක තියෙනවා නම් ලයිසන් එක. මේ දේවල් ටික පර්ස් එකේ තියෙනවා. දැන් හදිසියෙ අපි කොහේ හරි ගිහිල්ලා ගෙදර යන වෙලාවක හයියෙන් වහිනවා. දැන් වහින වෙලාවේදී අපි දැන් ගේ පේන මානේ වගේ අපි ඉන්නේ. දැන් ගේ පේනවා අපිට. ඕන්නම් අපි කැමති දුවලා තෙමි යන්න. ප්‍රශ්නයක් නැහැ ගිහිල්ලා නා ගන්න හරි පිහදා ගන්න හරි නේ තියෙන්නේ. හැබැයි දැන් අපි යන්නේ නැහැ මොකද අර පර්ස් එක තෙමෙයි එහෙම නැත්නම් ෆෝන් එක තෙමෙයි කියලා. අර එතෙන්ට අපි රැකවරණය දෙනවා. අපි තෙමුණට අවුලක් නැහැ. පර්ස් එක තෙමෙයි ෆෝන් එක තෙමෙයි කියලා බයයි. මොකද්ද මේ කතාව? දැන් සමහර දේවල් අපි හරි ගොඩක් ආරක්ෂා කරනවා. සමහර දේවල් එහෙම ආරක්ෂාවක් සැලසන්නේ නැහැ. පැහැදිලිද? එහෙමම නම් දැන් ඕගොල්ලෝ කියපු විදිහට යමක් ආරක්ෂා කරන්නේ වටින නිසා කියන එකම දැන් මෙතන ගන්න බෑ. දැන් තව උදාහරණයකදී දැන් පන්ති ආවහම අපි පහට පන්ති ඉවර කරනවා නම් ගෑනු ළමයින් එක්කන් යන ගෙවල් වලින් ගොඩක් වෙලාවට ඇවිල්ලා ඉන්නවා අපි දැකලා තියෙනවා. අම්මා හරි තාත්තා හරි කවුරු හරි ගෙදරින් එනවා මේ ගෑනු ළමයින්ව පන්ති ඉවර වුණාම එක්කන් යන්න. හදිසියේ පහට අරපු පන්තියේ ළමයා ගෙදරට යන්න පැය භාගයක් නම් පහමාර වෙනකොට වෙනද ගෙදරට එනවා නම් 5:40 වෙච්ච ගමන් ටක් ගාලා ඔන්න දෙමව්පියෝ කලබල වෙලා හොයන්න පටන් ගන්නවා. අපිට කතා කරලා අහනවා ආයතන වලට කතා කරලා අහනවා. හැබැයි දැන් සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවකට දැන් පිරිමි ළමයින් එක්කන් යන්න ගෙවල් වලින් එනවා අපි දැකලා නැහැ. අනිත් එක තමයි පිරිමි ළමෙක් පන්ති ඉවර වෙලා යන්න පරක් වුණත් එහෙම මේ විනාඩි 10ක් 15ක් පරක් වුණ පළියටම ගෙවල් වලින් හොයන්නේ නැහැ. එහෙනම් කියන්නකෝ ඇයි පිරිමි ළමයින් ආරක්ෂා කරන්නේ නැත්තේ? ඇයි ගෑනු ළමයින් විතරක් ගෙවල් වලින් ආරක්ෂා කරන්නේ? වටින හින්දා කියලා කියන්න බෑනේ. ළමයි කිව්වහන් දෙමව්පියන්ට ළමයි ඔක්කොමලා වටිනවනේ. එහෙනම් දැන් මතක තියාගන්න යම් කිසි දෙයක් ආරක්ෂා කරන්නේ වටින හින්දාම නෙමෙයි. යම් කිසි දෙයක් පුතේ අපි ඇත්තටම ආරක්ෂා කරන්නේ ඒ දෙයට හානියක් වීමේ ඉඩකඩක් තියෙනවා නම් විතරයි. අනතුරක් ආපදාවක් හානියක් වෙයි කියලා අපිට හිතෙන දේවල් තමයි අපි රැක බලාගන්නේ. අපි දන්නවා බිත්තර ටික හයියෙන් තිබ්බොත් බිඳෙනවා. හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ටික හරි පරිස්සමින් අරන් තියෙනවා. පර්ස් එක ෆෝන් එක තෙමුණොත් එහෙම ඒවට හානි වෙනවා. තියෙන ඒවා විනාශ වෙනවා. ඒ නිසා ඒ දෙක ආරක්ෂා කරනවා. හරි? ගෑනු ළමයින්ගේ පිරිමි ළමයින්ගේ තර්කයත් ඒ වගේ තමයි. ගෑනු ළමයෙක්ට අනතුරක් ආපදාවක් වීමේ ඉඩකඩ වැඩි සමාජය තුල. පිරිමි ළමයෙක්ට වඩා. ඒ නිසා පිරිමි ළමයින්ට වඩා ටිකක් වැඩිපුර ගෑනු ළමයින්ව ගෙවල් වලින් ආරක්ෂා කරනවා. පැහැදිලිනේ? එහෙනම් ඔන්න දැන් මතක තියාගන්න යම් කිසි දෙයක් අපි ආරක්ෂා කරන්නේ වටින හින්දාම කියලා කියන්න බෑ. වටින හින්දා නෙමෙයි.
ඒකට හානියක් වීමේ ඉඩකඩක් තියෙනවා නම් අනතුරක් වෙයි කියලා හිතෙනවා නම් එහෙනම් දැන් අපේ මාතෘකාවට මොකද දැන් අපි පාරිභෝගික ආරක්ෂණය පාරිභෝගිකයාව ආරක්ෂා කරන්න ඕනිලු පාරිභෝගිකයාට රැකවරණය සැලසනවලු එහෙනම් ඉතින් පාරිභෝගිකයාව ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ ඇයි අන්න අර තර්කයේ ගේන්න මෙතෙන්ට පාරිභෝගිකයාව ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ පාරිභෝගිකයාටත් මොකක් වීමේ ඉඩකඩක් තියෙනවද හානියක් වීමේ ඉඩකඩක් තියෙනවා අසාධාරණයක් වීමේ ඉඩකඩක් තියෙනවා කාගෙන්ද අපි හැමෝම පාරිභෝගිකයෝ ඔයත් පාරිභෝගිකයෙක් මාත් පාරිභෝගිකයෙක් රටේ ජනාධිපතිත් පාරිභෝගිකයා පාරේ යන හිඟන මිනිස්සුත් පාරිභෝගිකයෙක් අපි හැමෝටම පුතේ පාරිභෝගිකයෝ හැටියට හානියක් කියන එකට වඩා දැන් ඒතකොට හානියක් කිව්වම ශාරීරික හානි තුවාල මරණ වගේ හානි නෙවෙයි පාරිභෝගිකයෝ හැටියට අපිට අසාධාරණයක් කියන වචනේ ගන්නකො අසාධාරණයක් වීමේ ඉඩකඩක් තියෙනවා කාගෙන්ද ව්‍යාපාරිකයාගෙන් මොකද්ද ව්‍යාපාරිකයාගෙන් අපිට වෙන්න පුළුවන් හානිය ව්‍යාපාරිකයෝ අපිට ශාරීරික හානි කරන්නේ නැහැ තුවාල මරණ කරන්නේ නැහැ කඩේට ගියාම පිහින් අනින්නේ නැහනේ පාරිභෝගිකයෝ හැටියට අපිට වෙලෙන්දගෙන් වෙන්න පුළුවන් පුතේ ඇත්තටම ලොකු අසාධාරණයක් තියෙනවා ඒ තමයි අපි ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් සමහර විට අපිට නොදෙන්න ඉඩ තියෙනවා ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් ව්‍යාපාරිකයාගෙන් නොලැබී යාමේ අසාධාරණයක් අපිට වෙන්න පුළුවන් වෙලෙන්දගෙන් අන්න ඒ අසාධාරණයට එරෙහිව මේ සමස්ත පාරිභෝගිකයන්ව රැක බලා ගන්න වෙනවා මේ සමස්ත පාරිභෝගිකයන්ට ආරක්ෂාවක් සලසන්න වෙනවා ඔන්න ඕකට තමයි අපි කියන්නේ පාරිභෝගිකයාව ආරක්ෂා කරනවා පාරිභෝගික ආරක්ෂණය කියන්නේ ඒකයි පාරිභෝගිකයාට රැකවරණය සලසනවා මොකටද රැකවරණය සලසන්නේ අසාධාරණයක් වෙන්න පුළුවන් හින්දා පාරිභෝගිකයාට කාගෙන්ද වෙලෙන්දගෙන් මොකද්ද වෙන්න පුළුවන් අසාධාරණය ගෙවන මිලට සාධාරණ වටිනාකමක් නොලැබී යාම තමයි අපිට වෙලෙන්දගෙන් වෙන්න තියෙන අසාධාරණය මොකද්ද ගෙවන මිලට සාධාරණ වටිනාකමක් අපිට නොලැබී යන්න පුළුවන් ඔන්න ඕකට එරෙහිව පාරිභෝගිකයන්ව රැකබලා ගන්න වෙනවා කොහොමද ඉතින් රැකබලා ගන්නේ කොහොමද මේ සමස්ත පාරිභෝගිකයාට මේ කියන රැකවරණය සලසන්නේ කවුද මේ රැකවරණය සලසන්න ඕනි බිත්තර වගේ දෙයක් ගේනකොට ඉතින් අපි ගේන කොටත් අර පිදුරු එහෙමව දාලා ඒකේ ඒව උඩ දාලා කාඩ්බෝඩ් පෙට්ටි එක අහුරලා එහෙම ගෙනල්ලා තියෙන කොටත් පරිස්සමට තියලා ඔන්න ඕකට කොහොම හරි ආරක්ෂා කර ගන්නවා කඩදාසි වගේ දේවල් ඉතින් ගොඩක් වෙලාවට අපි ඩෙන්ටිටි කාඩ් එක ලයිසන් එක ඔය වගේ දේවල් ලැමිනේටින් කරලා තියා ගන්නවා හදිස්සියකටවත් හානියක් වෙයි කියලා. ගෑනු ළමයින්වත් ඉතින් ගෙවල් වලින් පිරිමි ළමයින්ට වඩා වැඩිපුර ටිකක් හොයනවා, පන්ති ආවහමත් එක්කන් යන්න එනවා. ගෙදර හිටියත් ඉතින් ඕනි වෙලාවට පාරට බහැලා යන්න දෙන්නේ නැහැ. එහෙම කොහොම හරි රැක බලා ගන්නවා. හැබැයි මේ සමස්ත පාරිභෝගිකයන්ව රැක බලා ගන්නේ මොනවා කරලාද? මේ රටේ ජීවත් වෙන සියලුම ජනතාව පාරිභෝගිකයෝ. කොහොමද මේ මිනිස්සුන්ට රැකවරණය දෙන්නේ? කවුද මේ රැකවරණය දෙන්නේ? මේක කරන්න වෙන්නේ පුතේ රජයට. පාරිභෝගිකයන්ට ආරක්ෂාව සලසන්න තියෙන එකම ක්‍රමය රජය නෙවෙයි. දැන් අපි මේ පාඩමේදී සාමාන්‍යයෙන් විශේෂයෙන් අවධාරණය කරන්නේ මේ සමස්ත පාරිභෝගිකයන්ව අර වෙලෙන්දගෙන් සිද්ධ වෙන අන්නර අසාධාරණයෙන් බේර ගන්න ඕනි රජය. කොහොමද? රජයට ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. රජයට පුළුවන් මේ සම්බන්ධව නීති රීති අනපනත් ගේන්න. මේ ගෙවන මිලට සාධාරණ වටිනාකමක් පාරිභෝගිකයාට නොලැබී යන්න පුළුවන් වෙලෙන්දගෙන්. ඒ හා සම්බන්ධයෙන් රජයට පුළුවන් නීති රීති අනපනත් ගේන්න. අන්න එහෙම නීති රීති අනපනත් ගෙනල්ලා රජය අපිට පුතේ මේ ආරක්ෂාව දෙනවා. මේ රැකවරණය අපිට සලසනවා. ඕන් ඔකට තමයි අපි කියන්නේ පාරිභෝගික ආරක්ෂණය කියලා. ගෙවන මිලට සාධාරණ වටිනාකමක් ලබා දීම තහවුරු කිරීම පිණිස. හැමින් සැරේ ගන්න අවබෝධයක් ගෙවන මිලට සාධාරණ වටිනාකමක් ලබා දීම තහවුරු කිරීම පිණිස. රජයේ අනපනත් නීති රීති හරහා ලබා දී ඇති රැකවරණය පාරිභෝගික ආරක්ෂණය. හරි? එහෙම ගන්න සරලව. පාරිභෝගිකයා ගෙවන මිලට සාධාරණ වටිනාකමක් ලබා දීම තහවුරු කිරීම සඳහා රජයේ නීති රීති අනපනත් මගින් පාරිභෝගිකයාට ලබා දී ඇති රැකවරණයට අපි කියනවා පාරිභෝගික ආරක්ෂණය. හරිනේ? හරි. දැන් එහෙනම් මම කොහොමද මුලින්දලා ආවේ? මම මුලින්ම කිව්වා කවුද පාරිභෝගිකයෙක් කියන්නේ. පාරිභෝගිකයා කියන්නේ භාණ්ඩ සේවා මිලදීගෙන පරිහරණය කරන අය. මොකද්ද පාරිභෝගිකයාට ආරක්ෂාව සලසනවා? එහෙම නැත්නම් පාරිභෝගිකයාව ආරක්ෂා කරනවා කියන්නේ මොකද්ද? පාරිභෝගිකයා ගෙවන මිලට සාධාරණ වටිනාකමක් පාරිභෝගිකයාට ලැබෙන්න ඕනේ.
අන්නේ දේ තහවුරු කරන්න රජය මොකද කරන්නේ? නීති රීති ගෙනල්ලා අනපනත් ගෙනල්ලා අපිට යම් රැකවරණයක් දෙනවා. ඒ දෙන රැකවරණයට කියනවා පාරිභෝගික ආරක්ෂණය. පැහැදිලිනේ? හරියන ටියුට් එකට පාරිභෝගිකයා කෙනෙක් කියවන. පාරිභෝගිකයා යනු භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්නෙකි. තව පොඩි පැහැදිලි කිරීමක් යටින් තියෙනවා භාණ්ඩ හා සේවා නියම වශයෙන් භාවිත කරන්නෙකු හෝ භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි තැනැත්තෙක් පාරිභෝගිකයෙක්. කඩෙන් භාණ්ඩ ගන්න අයම විතරක් නෙමෙයි අපි පාරිභෝගිකයා කියන චරිතයට ඇතුළත් කරන්නේ. භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්නෙක් සහ පරිභෝජනය කරනු ඇතැයි බලාපොරොත්තු වෙන පුළුවන් කෙනෙක්. අපි කියනවා පාරිභෝගිකයෙක්. පාරිභෝගික ආරක්ෂණය. පාරිභෝගිකයා ගෙවන මුදලට ප්‍රමාණවත් තෘප්තියක් ලබා දීම සහතික කිරීම පිණිස සලසා ඇති නීතිමය ආවරණය. පාරිභෝගිකයා ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් දෙන්න ඕනි පාරිභෝගිකයට. ඒ සඳහා නීතිමය වශයෙන් ඇති කරලා තියෙනවා යම් රැකවරණයක් ආවරණයක්. අපි ඒකට කියනවා මොකද්ද? පාරිභෝගික ආරක්ෂණය. ඔතන පුතේ දැන් ඔයත් පාරිභෝගිකයෙක් මාත් පාරිභෝගිකයෙක්. අපි මේ රටේ ජීවත් වෙන හැමෝම පාරිභෝගිකයෝ. හැමෝම පාරිභෝගිකයෝ බව ඇත්ත. හැබැයි හැමෝම තීක්ෂණ පාරිභෝගිකයෙක් කියලා අපිට කියන්න බෑ. පාරිභෝගිකයා කියන චරිතය තුළ අපි උත්සාහ කරන්න ඕනි හැම විටම තීක්ෂණ පාරිභෝගිකයෙක් වෙන්න. එහෙම නැත්නම් තාර්කික පාරිභෝගිකයෙක් වෙන්න. ඔයත් පාරිභෝගිකයෙක් මාත් පාරිභෝගිකයෙක්. ඉතින් මට කියන්න බෑ මම හැම විටම තීක්ෂණ පාරිභෝගිකයෙක් කියලා. මට කියන්න බෑ මම හැම විටම තාර්කික පාරිභෝගිකයෙක් කියලා. මොන වගේ කෙනෙක්ටද තාර්කික පාරිභෝගිකයෙක් කියන්නේ? මොන වගේ කෙනෙක්ටද අපි තීක්ෂණ පාරිභෝගිකයෙක් කියන්නේ? හැම විටම පුතේ අපි තාර්කික පාරිභෝගිකයෙක් නම් ගෙවන මිලට සාධාරණ වටිනාකමක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එහෙමනම් අපිට කියනවා තාර්කික පාරිභෝගිකයෙක්. ඕක වැරදි විදියට අර්ථකථනය කරන්න එපා. සමහර අය කියනවා අවම මිලකට උපරිම ගුණාත්මක භාණ්ඩයක් ලබා ගන්න කෙනාලු තාර්කික පාරිභෝගිකයා. එහෙම ගන්න බෑනේ. උපරිම ගුණාත්මක භාණ්ඩයක් කොහොමද අවම මිලට ගන්න? එහෙම ගන්න බෑ. ගෙවන මිලට සාධාරණ ගුණත්වයක් සහිත භාණ්ඩයක් ගන්න පුළුවන් නම් එහෙමනම් ඔන්න අපි තාර්කික පාරිභෝගිකයෙක්. දැන් අපි ගාන හරියට ගෙවලා ඒ ගානට නොගැලපෙන භාණ්ඩයක් නම් ගේන්න. එහෙම නැත්නම් ඒ ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් නැති භාණ්ඩයක් ගත්තොත් අන්න අපි තාර්කික පාරිභෝගිකයෙක් නෙමෙයි. ඒක නිසා තාර්කික පාරිභෝගිකයෙක් වෙන්න ගෙවන මිලට සාධාරණ වටිනාකමක් සහිත භාණ්ඩයක් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මම ගන්නවා චයිනීස් ෆෝන් එකක්. මම මේ චයිනීස් ෆෝන් එක ගන්නෙ මේ චයිනීස් කියලා දැනගෙන. දැන් මිනිස්සු හැම විටම ගුණාත්මක භාණ්ඩය මොකක්ද කියලා දැනගත්තට අපිට හැම වෙලේම ඒ කියන ගුණාත්මක භාණ්ඩයම ගන්න බෑනේ. අතේ සල්ලි තියෙන්නත් එපා. තියෙන මුදලේ හැටියට එපා බඩු ගන්න. දැන් මම ෆෝන් එකක් ගන්න ගිහිල්ලා මම චයිනීස් ෆෝන් එකක් ගන්නවා. ඉතින් මම දන්නවා මේක චයිනීස් කියලා. ඉතින් එතකොට මම ඇවිල්ලා කාටවත් කියන්න බෑ මම චයිනීස් ෆෝන් එකක් ගත්ත හින්දා මං තාර්කික පාරිභෝගිකයෙක් නෙමෙයි කියලා. මං දැනගෙන ගත්තේ. අන්න ඔරිජිනල් එකක් කියලා හිතාගෙන මුදලාලි මට චයිනීස් එකක් රවට්ටලා දෙනවා නම් අන්න එතන මං තාර්කික පාරිභෝගිකයෙක් නෙමෙයි. ඔරිජිනල් ෆෝන් එක ගාන දීලා චයිනීස් එකක් ගේනවා. ගෙවන මිලට සාධාරණ වටිනාකම නැහැනේ. ඉතින් චයිනීස් ෆෝන් එකක් කිව්වම ගාන අඩුයි. ඉතින් ඒක නිසා අඩු ගානක් දීලා ඒකට ගැලපෙන්න ඒකට වටින ෆෝන් එකක් මං ගන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට කාටවත් කියන්න බෑ මම තාර්කික පාරිභෝගිකයෙක් නෙමෙයි කියලා. අපි දන්නවා කඩවල් වලට ගියාම ඔය ඕනිම භාණ්ඩයක ඔරිජිනල් කියලා වෙනම තියෙනවා. සාමාන්‍යයෙන් ටිකක් බාල ඒවා ඊට වඩා ගාන අඩුවකට තියෙනවා. එකම භාණ්ඩය. ඉතින් අපේ අතේ සල්ලි තියෙන විදිහට අර භාණ්ඩේ ගුණාත්මකයි කියලා අපි දන්නවා. ඉතින් ඒක ගන්න සල්ලි නැත්තම් අපි ලෝකල් එකක් ගන්නවා. හැබැයි ගන්නේ රැවටිලා එහෙම නෙමෙයි. අපි දන්නවා මේක අරක තරම් ක්වොලිටි නෑ කියලා. ඒත් අපි ගන්නවා. හරි? අන්න ඒකයි පුතේ තාර්කික පාරිභෝගිකයෙක් කියන්නේ හැම වෙලේම ගෙවන මිලට සාධාරණ වටිනාකමක් සහිත භාණ්ඩයක් ගන්න පුළුවන් කෙනාට කියන්නේ තාර්කික පාරිභෝගිකයා. එහෙම නැත්නම් තීක්ෂණ පාරිභෝගිකයා. හරි? හරි. ඊළඟට මොන තියෙනවා ටිකක් හොඳ මාතෘකාවක්. දැන් ඔයගොල්ලෝ දන්නවනේ පාරිභෝගික ආරක්ෂණය කියන්නේ මොකක්ද කියලා. රජයේ අනපනත් මගින් නීති රීති මගින් පාරිභෝගිකයාට ලබා දී ඇති රැකවරණයට තමයි අපි කියන්නේ පාරිභෝගික ආරක්ෂණය කියලා. හරි? ඒ දීලා තියෙන රැකවරණයට කියනවා පාරිභෝගික ආරක්ෂණය කියලා. එතකොට මේ රැකවරණය සලසන්නේ රජය. මෙතෙන්දී වෙන්න ඕනි ගෙවන මිලට සාධාරණ වටිනාකමක් අපිට ලබා දෙන එක තමයි වෙලෙන්ද අපිට කරන්න ඕනි සාධාරණය. හරි? ඒක නොලැබෙනවා නම් අන්න එතන තියෙන එතකොට පාරිභෝගික වෙලෙන්ද අපිට අසාධාරණයක් කරා වෙනවා. හරි. එතකොට අපි ඊළඟට පටන් ගන්න තියෙන්නේ වර්තමානයේදී පාරිභෝගිකයාගේ ආරක්ෂාව
වඩා වැදගත් වෙන්නේ ඇයි? එහෙම නැත්නම් කෙනෙක් කියනවා මෙහෙම. වෙනදටත් වඩා අද වෙනකොට පාරිභෝගිකයාට මේ සලසන රැකවරණය වැඩි කරන්න වෙලා තියෙනවලු. තේරුණාද? එහෙනම් දැන් අපි කිව්වේ පාරිභෝගිකයාට මේ රැකවරණය අපි සලසන්නේ අර වෙලෙන්දගෙන් අන්න අර අසාධාරණේ වෙන්න පුළුවන් හින්දානේ. හරි. දැන් මුලින්ම මම කිව්වනේ යමක් අපි ආරක්ෂා කරන්නේ ඒ දෙයට හානියක් වීමේ ඉඩකඩක් තියෙනවා නම් විතරයි කියලා. මේ පාරිභෝගිකයාට හානියක් වීමේ ඉඩකඩක් තියෙනවනේ වෙලෙන්දගෙන්. ඒකනේ මේ රජයේ නීති රීති දාලා මේ රැකවරණය දෙන්නේ. මං කියනවා වෙනදටත් වඩා වර්තමානයේ වෙනකොට මේ පාරිභෝගිකයාට සලසන ආරක්ෂාව දැන් වැඩි කරන්න වෙලා තියෙනවලු. එහෙනම් ඒකෙන් මොකද්ද කියවෙන්නේ? වර්තමානයේ වෙනකොට පාරිභෝගිකයාගේ ආරක්ෂාව වැඩි කරන්න වෙලා තියෙනවා කියන එකෙන් මොකද්ද පුතේ කියවෙන්නේ? වෙනදටත් වඩා අද වෙනකොට පාරිභෝගිකයාට මොකක් වීමේ ඉඩකඩ වැඩි කියන එකද? අර අසාධාරණයේ වීමේ ඉඩකඩ වැඩි කියන්නේ. මං කියනවා මෙහෙම ඉස්සර වගේ නෙමෙයි දැන් වෙනදටත් වඩා ගෑනු ළමයින් එහෙම පරිස්සම් කරන්න වෙනවා. හරි? ඉස්සරටත් වඩා දැන් ළමයින්ව හොඳට බලා ගන්න වෙනවා, පරිස්සම් කරන්න වෙනවා. ඒක මොකද්ද එතකොට ඒකෙන් ඇඟ වෙන්නේ? ඒකෙන් කියවෙනවා යටින් තව දෙයක්. හරි? වෙනදටත් වඩා අද වෙනකොට ආරක්ෂා කරන්න ඕනි කියන එකෙන් කියවෙන්නේ වෙනදටත් වඩා අද වෙනකොට ඒ හානියක් වීමේ ඉඩකඩ වැඩි කියන එකනේ. අනතුරක් ආපදාවක් වීමේ ඉඩකඩ වැඩි කියන එකනේ. පැහැදිලිද? එහෙනම් මෙතනත් ඒ කතාවම තමයි ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ. වර්තමානයේ වෙනකොට වෙනදටත් වඩා පාරිභෝගිකයාට සලසන ආරක්ෂාව වැඩි කරන්න වෙලා තියෙනවලු. එහෙම වැඩි කරන්න වෙලා තියෙනවා කියන්නේ වෙනදටත් වඩා පාරිභෝගිකයාට හානියක් වීමේ ඉඩකඩ දැන් මොනවා වෙලා ඇතිද? වැඩි හින්දානේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? වර්තමානයේ වෙනකොට වෙනදටත් වඩා පාරිභෝගිකයාගේ ආරක්ෂාව වැඩි කරන්න රජයට සිද්ධ වෙලා තියෙනවා. මං අහන්නේ ඇයි එහෙම වැඩි කරන්න වෙන්නේ? හරි? ඒකට හේතු ගොඩක් තියෙනවා. වර්තමානයේ වෙනකොට පුතේ පාරිභෝගිකයාට හානියක් වීමේ ඉඩකඩ වැඩිනේ කියන්නේ. ඒකනේ ආරක්ෂාව වැඩි කරන්න ඕනි කියන්නේ. හානියක් වීමේ ඉඩකඩ වැඩි වෙන්න එක හේතුවක් තමයි අද එකම අවශ්‍යතාවය ඉටු කරන්න භාණ්ඩ වර්ග ගොඩක් වෙළඳපොලේ තියෙන හින්දා. මොකද්ද? එකම අවශ්‍යතාවය ඉටු කිරීමට භාණ්ඩ වර්ග ගණනාවක් වෙළඳපොලේ තිබීම. ඔන්න ඔතනදි පුතේ අර එකම දේ කරගන්න කඩේ භාණ්ඩ වර්ග ගොඩක් තියෙනවනේ දැන්. ඒ හින්දා අපි කඩේකට ගියාන් පස්සේ අපි අර වැරදි භාණ්ඩයකට යොමු වීමේ ඉඩකඩ දැන් වැඩි ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර එකම අවශ්‍යතාවය සපුර ගන්න මෙච්චර භාණ්ඩ වර්ග තිබ්බේ නෑ වෙළඳපොලේ. දැන් නිකන් හිතන්නවා පෑනක් ගන්න ගියාම පෑන් වර්ග ගණනාවක් තියෙනවා. ෆෝන් එකක් ගන්න ගියාම ෆෝන් වර්ග ගණනාවක් තියෙනවා. ඉතින් ඔක්කොම ඉතින් බැලුවහන් එක වගේ ඔක්කොම එක වැඩ කෑලි ටික තියෙනවා. ටීවී එකක් ගන්න ගියත් එහෙමයි. ටීවී වර්ග ගොඩාක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක අපිට අර ඒ වගේ තැනකට ගියාම පුතේ ඔන්න දැන් අපිට ඕනි කරන අවශ්‍යතාවයට උවමනාවට ගැලපෙන භාණ්ඩ වර්ග ගොඩාක් කඩේ තියෙනවා. ටීවී එකක් ගන්න ගියේ ටීවී වර්ග 10ක් විතර තියෙනවා. ඔක්කොම ටික ඉතින් ටීවී දාලා තියෙනවා. ඔක්කොම එක වගේ. අන්න දැන් මෙතෙන්දී අපිට අර දෙන ගානට හරියන්න හොඳම ටීවී එකක් ගන්න තියෙන අවස්ථාව නැති වෙන්න පුළුවන්. ගෙවන මුදලට හරියන්න වටින් නැති භාණ්ඩයක් සමහර විට අපි අරන් එනවා. හරි? අයි තෝරගන්න ගොඩයිනේ. දැන් උදාහරණයක් විදියට ආසම කරන කෑම ಜಾති ගොඩාක් එකපාර තියෙන තැනකට හම්බ ගියොත් අපි දැන් ඔය වෙඩින් එකකට එහෙම ගියාම හිතන්නකෝ අපි ආස කරන කෑම ಜಾති ගොඩාක් තියෙනවා. දැන් මෙතෙන්දී ඔයාට එන ප්‍රශ්නේ මොකද්ද? මොනවා කන්නද කියලා හිතාගන්න පිට ප්‍රශ්නයක් එනවනේ. හරි? දැන් ඔක්කොම තියෙන අපි ආස කරන දේවල්, අපි කැමති දේවල්. දැන් මෙතන එකපාරට අපිට නිකන් හිතාගන්න බෑ දැන් මොනවා කන්නද කියලා. ලස්සන ඇඳුම් ගොඩාක් තියෙන කඩේකට ගියාම මොකද්ද තියෙන ප්‍රශ්නේ? කොයික ගන්නද කියලා හිතාගන්න බෑ. මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක ඉතින් පාරිභෝගිකයා බලනකොට කිසිම ගෙවපු මිලට කිසිම සාධාරණ වටිනාකමක් නැති භාණ්ඩයක් සමහර විට අරන් එනවා. අර ලස්සන ඇඳුම් ගොඩාක් තියෙන තැනකට ගියාම කොයික ගන්නද කියලා හිතා ගන්න බෑ. බලනකොට අරන් ආපු එක අර දීපු මුදලට හරියන වටිනාකමක් නැහැ. ඒක ගෙනාවට පස්සේ තමයි ඉතින් අපරාධ මීට වඩා හොඳ එකක් ගන්න තිබ්බා. තෝරන්න තියෙන්නේ දෙක තුනයි නම් ඔය දෙක තුනෙන් හොඳ එක තෝරගන්න පුළුවන්. දැන් මෙතන වර්ග වැඩිනේ. ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා වර්තමානයේ වෙනකොට පාරිභෝගිකගේ ආරක්ෂාව වැඩි කරන්න වෙලා තියෙනවා. මොකක්ද එහෙනම් හේතුව? එකම අවශ්‍යතාවය සපුරාලීමට භාණ්ඩ වර්ග ගණනාවක් වෙළඳපොලේ තිබීම නිසා. මොකද? එකම අවශ්‍යතාවය සපුරාලීමට භාණ්ඩ වර්ග ගණනාවක් වෙළඳපොලේ තිබීම නිසා. දැන් මොනවද අපි මේ කියන්නේ? වර්තමානයේදී පාරිභෝගිකයාගේ ආරක්ෂාව වැඩි කරන්න වෙලා තියෙන්නේ ඇයි? වැඩි කරන්න එක හේතුවක් තමයි දැන් ඔය කිව්වේ එකම අවශ්‍යතාවය ඉටු කරන්න වෙළඳපොලේ භාණ්ඩ වර්ග ගොඩක් තියෙන හින්දා. අන්නර අසාධාරණේ වෙන්න පුළුවන් වෙලෙන්දට ඒකෙන් මේ පාරිභෝගිකයට.
ඔන්න එකක්. අනික තමයි පාරිභෝගික නොදැනුවත්භාවය. පාරිභෝගික නොදැනුවත්භාවය. ඒ නොදැනුවත්භාවයත් එක්ක පුතේ පාරිභෝගිකයට දෙන ආරක්ෂාව රජයට සිද්ධ වෙනවා වැඩි කරන්න. හරි. මොකද ගොඩාක් වෙලාවට මේ වෙලෙන්දන්ගේ විසමාචාරවලට අපි අහු වෙන්නේ අපේ නොදැනුවත්භාවයෙන් හින්දා. දැන් ඕගොල්ලෝ උසස් පෙළ කරන ළමයි. ඕගොල්ලෝ ශිෂ්‍යත්ව පන්ති යන කාලේ. හරි. ගෙවල් වලින් ඕගොල්ලන්ව එක් කරගෙන යනවනේ පන්තියට. එහෙම නැත්නම් ඕගොල්ලෝ එක වසරේ දෙක වසරේ ඉන්න කාලේ ඉතින් ඉස්කෝලේට එක්කන් යනවා පෙර පාසල් යන කාලේ. හැම වෙලේම ඕගොල්ලන්ගේ පස්සෙන් අම්මයි තාත්තා ඉන්නවා. හැබැයි දැන් උසස් පෙළ වගේ වයසට එනකොට එච්චරම හොයන්නේ නැහැ නේ ගෙදරින්. අර එක වසරේ දෙක වසරේ පොඩි එකෙක් ගැන හොයන තරම් ගෙවල් වලින් දැන් ඕගොල්ලෝ ගැන එච්චර බලන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ තනියෙන් පාරේ යනවා, බස් එකේ නැගලා යනවා. දැන් පොඩි එකාට දැන් පාර පනින්න තේරෙන්නෙත් නැහැ. බස් එක නැගලා ගිහිල්ලා දාලා තන බහින්න තේරෙන්නේ නැහැ. අන්න ඒක බලන්න. ඒතකොට නොදැනුවත්කම හින්දා ඒ පොඩි ළමයින්ව වැඩිපුර ආරක්ෂා කරන්න ඕනේ. ටිකක් දැනුම් තේරුම් ඇති වෙන්න ඕගොල්ලන් ගැන හොයන එක ගෙදරින් ටික ටික අඩු කරනවා. දැන් ඕගොල්ලෝ උසස් පෙළ ජීවිතෙන් පස්සේ කැම්පස් වලට ගියාම ඒතර ඕගොල්ලෝ තනියෙන් මේ වගේවත් ගෙදරත් එක්ක සම්බන්ධයක් නැහැ. හැබැයි ඉතින් ඕගොල්ලෝ තනියෙන් තමන්ගේ ආරක්ෂාව හදාගෙන ජීවත් වෙනවා. මෙතනත් ඒක තමයි වැඩේ. පාරිභෝගිකයන්ගේ නොදැනුවත්කම හින්දා පාරිභෝගිකයාගේ ආරක්ෂාව වැඩි කරන්න ඕනේ. දන්නේ නැහනේ. දැන් කොමර්ස් කරන ළමයි හැටියට මේ පාඩම මෙතන අපි ඉගෙන ගන්න හින්දා ඕගොල්ලන්ට පුතේ පාරිභෝගික අධ්‍යාපනය කියන දේ ලැබෙනවා මේ පාඩමේදී. පාරිභෝගික අධ්‍යාපනය කියන්නේ පාරිභෝගිකයෙක් හැටියට තිබිය යුතු දැනුම කුසලතා ආකල්ප ටික. මේ පාඩමෙන් ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඉතින් මේ රටේ ජීවත් වෙන හැම මිනිස්සෙක්ම පාරිභෝගිකයෙක්. හැබැයි හැමෝම කොමර්ස් කරපු අය නෙවෙයිනේ. හැමෝම දන්නේ නැහැනේ මේ පාරිභෝගික අයිතිවාසිකම් මොනවාද, වගකීම් මොනවාද, මීට අදාළ නීති රීති තත්ත්වය මොනවාද. ඉතින් ඒ හින්දා කඩේට යන පාරිභෝගිකයව ඔය කියන පාරිභෝගික අධ්‍යාපනය එයාට නැත්තම් වෙලෙන්දට ලේසි එයාව අන්දන්න. රවට්ටන්න ලේසි. මොකද එයා ඇවිල්ලා මේ මෝඩයෙක් කියලා නෙමෙයි මම මේ කියන්නේ. නොදැනුවත්භාවය කියලා කියන එකෙන් අදහස් කරන්නේ කඩේට යන පාරිභෝගිකයා ඉගෙන ගත්තේ නැති මිනිහෙක්, නූගත් මිනිහෙක් කියන එක නෙවෙයි. පාරිභෝගික අධ්‍යාපනයක් නැති කෙනෙක්. මෙයා නීතිඥවරයෙක් වෙන්න පුළුවන්. එයාගේ ශේෂ්ත්‍රය තුල. හැබැයි පාරිභෝගික අධ්‍යාපනයක් නැහැ. එයා නීතිඥයෙක් වුණාට සමහර විට අපි හිතමුකෝ පාරිභෝගික අයිතිවාසිකම් ටික දන්නේ නැහැ කියලා. සාමාන්‍යයෙන් ඉතින් නීතිඥවරයෙක් නම් පාරිභෝගික අයිතිවාසිකම් ටික දැනගන්න එපා. හරි. ඒක අර නිකන් මම මේ කියන්න හදන්නේ අර දැනුගත්කම කියන එක නෙමෙයි මෙතන මේ නොදැනුවත්කම කියන එකෙන් අදහස් කරන්නේ. පාරිභෝගිකයෝ හැටියට යම් යම් විෂයන් ඉගෙනගෙන අපි උගත් වෙන්න පුළුවන්, උපාධි තියෙන්න පුළුවන්. ඉගෙනගෙන තියෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් පාරිභෝගිකයෙක් හැටියට දැනගත යුතු දේවල් ටික දැනගෙන ඉන්නත් එපා. ඒක වෙනම පැත්තක් නේ එතන තියෙන්නේ. අන්න ඒ නිසා පාරිභෝගිකයාගේ ආරක්ෂාව දැන් වැඩි කරන්න වෙලා තියෙනවා. මොකද්ද දෙවෙනි කාරණාව? පාරිභෝගික නොදැනුවත්භාවය නිසා. දැන් දෙකක් කිව්වා. වර්තමානයේ වෙනකොට පාරිභෝගිකයාගේ ආරක්ෂාව වැඩි කරන්න වෙලා තියෙන හේතු දෙකක් කිව්වා. මොකද්ද පළවෙනි එක? එකම අවශ්‍යතාවයේ සපුරාලීමට භාණ්ඩ වර්ග ගොඩක් වෙළඳපොලේ තියෙන හින්දා එකක්. අනික තමයි පාරිභෝගික නොදැනුවත්භාවයේ හින්දා. හරි. ඒතකොට තුන්වෙනි එකේ තියෙන පුතේ ශක්තිමත් පාරිභෝගික සංවිධාන නැහැලු. ඒ හින්දා පාරිභෝගිකයාගේ ආරක්ෂාව වර්තමානයේ වැඩි කරන්න වෙලා තියෙනවා කියලා කියනවා. දැන් සාමාන්‍යයෙන් බලන්න දැන් පාරිභෝගික සංවිධාන කියන්නේ මිනිස්සු ස්වේච්ඡාවෙන් එකතු වෙලා දැන් අර පාරිභෝගික අයිතිවාසිකම් දිනා ගන්න ඇති කරගන්න සමිති පාරිභෝගික සංවිධාන. දැන් රටේ මොකක් හරි අසාධාරණයක් වුණාම පස්සේ අර සංවිධානාත්මකව ඊට එරෙහිව කතා කරන ශේෂ්ත්‍ර තියෙනවනේ. ඒවට එතකොට යම් යම් අසාධාරණකම් කරන්න එච්චර පෙළඹෙන්නේ නැහැ කවුරුවත්. දැන් උදාහරණයක් විදිහට වෛද්‍යවරයෙක්ට මොකක් හරි අසාධාරණයක් වුණොත් ඔන්න හෙට ඉඳලා මුළු රටේම වෛද්‍ය වැඩ වර්ජනයකට යන්න තරම් ශක්තිමත් ඒගොල්ලන්ගේ සංවිධාන තියෙනවා. පෞද්ගලික බස් රථයකට ඩ්‍රයිවර් කෙනෙක්ට කොන්දොස්තර කෙනෙක්ට ප්‍රශ්නයක් ආවොත් බස් එකකට ප්‍රශ්නයක් ආවොත් හෙට ඉඳලා මුළු ලංකාවෙම ප්‍රයිවට් බස් වර්ජනය කරන්න තරම් ශක්තිමත් සංවිධාන තියෙනවා. ඒතර ඒ වගේ සංවිධානාත්මක ශක්තියක් තියෙන අයට අසාධාරණයක් කරන්න අනිත් අය බයයි. දැන් පාරිභෝගිකයන්ට අසාධාරණයක් වුණාම අන්න අර වගේ නැගී හිටින්න දැනෙන විදිහට නැගී හිටින්න ශක්තිමත් සංවිධාන රටේ නැහැ. අන්න ඒ නිසා පාරිභෝගිකයාට වෙලෙන්දා මේ අසාධාරණය ටිකක් බය නැතුව කරනවා. හැම වෙලේම ඔළුවේ තියාගන්න මොකද්ද වෙලෙන්දගෙන් පාරිභෝගිකයාට වෙන්න පුළුවන් අසාධාරණය? ගෙවන මිලට සාධාරණ වටිනාකමක් නොලැබී යන එක. ඉතින් ශක්තිමත් සංවිධාන තිබ්බොත් ඔන්න වෙලෙන්දු බයයි. මොකද මොකක් හරි අසාධාරණයක් වෙච්ච ගමන් පාරිභෝගිකයෙක්ට සංවිධානාත්මකව ඊට රෙහිව කතා කරනවා, නැගී හිටිනවා, නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේ දේවල් වෙනවනේ. පැහැදිලිනේ? එහෙනම් දැන් ඔන්න තුනක් කිව්වා. වර්තමානයේදී පාරිභෝගිකයාගේ ආරක්ෂාව වැඩි කරන්න ඕනි. ඇයි? එකක් තමයි
එකම අවශ්‍යතාවයේ සපුරාලීමට භාණ්ඩ වර්ග ගොඩක් වෙළඳපොලේ තියෙන හින්දා අනිත් එක තමයි පාරිභෝගිකයාගේ නොදැනුවත් බව හින්දා. අනිත් එක තමයි දැන් කිව්වා ශක්තිමත් පාරිභෝගික සංවිධාන රටේ නැති හින්දා රජයට සිද්ධ වෙනවා මේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව වර්තමානයේ ටිකක් වැඩි කරන්න. එහෙම නැත්නම් පාරිභෝගිකයාට මේ සලසන රැකවරණය වැදගත් වෙලා තියෙනවා. ඊළඟ එක තියෙනවා වෙළඳපොළ තුල භාණ්ඩ හා සේවා සුලභ වීම. අද බලන්න පුතේ මාකට් එකට ගියාම নানা ප්‍රකාර භාණ්ඩ වර්ග සේවා වර්ග අපිට හම්බ වෙනවානේ පරිභෝජනය කරන්න. කෑම ಜಾති බීම ಜಾති එතකොට ඔය පොඩි පොඩි බිස්කට් අනම් මනම් එතකොට එළවලු ගන්න ගියත් එහෙමයි ටීවී ගන්න ගියත් ඉලෙක්ට්‍රික් බඩු ගන්න ගියත් එහෙමයි අපි දැකලවත් නැති අමුතු ආකාරයේ භාණ්ඩ වර්ග ගොඩාක් අද මාකට් වලට අවිල්ලා තියෙනවා මේවැය තියෙන ඉතින් සමහර ඒවා මේවා ගැන විස්තර අපි දන්නෙත් නැහැ මේවා හොඳයිද නැද්ද කියලා දන්නෙත් නැහැ ශරීරයට හොඳද නැද්ද කියලා දන්නෙත් නැහැ වසවිස තියෙනවද කියලා දන්නෙත් නැහැ ඒත් එක්ක ඉතින් අර වෙලෙන්දෝ පාරිභෝගිකයාට අර ඇඟට නොදැනීමේ අසාධාරණය කරනවා මොකද අපි මේ භාණ්ඩය ගැන දන්නේ නැහනේ. හරි විස්තරයක්. ඒ හින්දා පාරිභෝගිකයාගේ ආරක්ෂාව වැඩි කරන්න ඕනි කියලා අපි කියනවා. මොකද භාණ්ඩ වර්ග හා සේවා වර්ග සුලභයි වෙළඳපොලේ. කඩේකට ගියාම සුපර් මාකට් එකට ගියාම අපිට හිතා ගන්න බෑ මේ මොනවද කියලා අපි දකින්නේ තෙදාමයි සමහර විට මේ භාණ්ඩ. ඉතින් මේ ගැන මුකුත් අපි දන්නේ නැහැ. කන දෙයක් කියලා දන්නවා. ඉතින් බාගද ආපු අරන් කෑවට අපි දන්නේ නැහැ මේ මොනවන් හදන දෙයක්ද. මේ වයි තියෙන රසකාරක මොනවාද? මේ වැංගට හොඳයිද නැද්ද? ඔය ප්‍රශ්නෙත් එක්ක පාරිභෝගිකයාට ඔතනදී අර අසාධාරණේ වෙන්න පුළුවන්. මොකද්ද අර ගෙවන මිලට සාධාරණ වටිනාකම නොලැබී යන්න පුළුවන්. ඒ හින්දා පාරිභෝගිකයාගේ ආරක්ෂාව වැඩි කරන්න ඒකත් හේතුවක් වෙනවා. භාණ්ඩ හා සේවා වෙළඳපොලේ සුලභ නිසා. 4යි. ඊළඟට කියනවා තරංගයකාරීත්වයේ වැඩිවීම නිසා වෙළෙන්දන්ගේ විෂමාචාර වැඩි වෙලාලුවද? දැන් ඇත්තම කතාව පුතේ ඉස්සර වගේ නෙවෙයි දැන් ව්‍යාපාර ශාස්ත්‍රය තුල ඊටාම තියුණු තරංගයක් තියෙනවනේ. දැන් ෆෝන් එකක් ගන්න කඩේකට ගියාම ටවුන් එකේ ෆෝන් කඩ කීපයක් තියෙනවා ගොඩක් තියෙනවා. මේ කඩවල් අතර ලොකු තරංගයක් තියෙනවා පාරිභෝගිකයව තමන්ගේ කඩේට ගෙන්න ගන්න. හරි. දැන් මේ ටියුෂන් පන්ති වල බලන්නකෝ. එකම විෂය උගන්වන්න ගුරුවරු ගොඩායි ආයතන ගොඩායි. ඒතර මේ ආයතන අතර මේ ගුරුවරු අතර ලොකු තරංගයක් තියෙනවා. මෙන්න මේ තරගෙත් එක්ක සමහරු මේ තරගයට මූණ දෙන්න ශක්තියක් හැටියට එහෙම නැත්නම් තරගයට මූණ දෙන්න බැරුව වැටෙනකොට තරගයෙන් හැලෙනකොට අන්න විෂමාචාර ක්‍රියා කරන්න පෙළඹෙනවා. මොකද කොහොම හරි රැඳී සිටින්න බලනවනේ. එල්ලිලා ඉන්න බලනවනේ. අන්න එතකොට ඉතින් වෙලෙන්දා පාරිභෝගිකයට නරකක් කරලා හරි කමන්නේ තමන් ශේෂ්ත්‍රය තුල රැඳෙන්න ඕනි කියන දණ්ඩ එනවා. ඒ හින්දා පාරිභෝගිකයට මේ අසාධාරණයේ වෙන එක වර්තමානයේදී වැඩි වෙලා තියෙනවා. මොකද්ද හේතුව? එතකොට ව්‍යාපාර අතර තියෙන තරගකාරීත්වය වැඩි නිසා. වෙනදට වඩා අද ව්‍යාපාර අතර ලොකු තරගයක් තියෙනවා. දැන් නිකමට හිතන්නකෝ යම්කිසි ව්‍යාපාරිකයෙක් පාරිභෝගිකයාව තමන්ගේ ව්‍යාපාරයට ගන්නවා කියලා ගණතුණු කරුවෝ ගොඩාක් මේ ව්‍යාපාරයට තමයි එන්නේ. කැම කඩයක් කියලා හිතන්නකෝ. එතකොට ඒත් එක්ක තරග කරන අනිත් කෙනාට දැන් මෙයත් එක්ක තරග කරගන්න බෑ. එයාගේ කඩේට කවුරුවත් එන්නේ අර කඩේටම යන්නේ. ඒතර මේ මිනිස්සයා කොහොම හරි කමන්නේ වැටෙන්නේ නැතුව ඉන්න බලනවනේ. රැඳෙන්න බලනවනේ. එතකොට එයා ඉතින් ඔන්න કૃත්‍රිම රසකාරක ගොඩාක් දාලා කොහොම හරි අර පාරිභෝගිකයා මෙතෙන්ට ගෙන්න ගන්න දාන්න පුළුවන් සියලු උපක්‍රම ටික කරනවා. ඒකෙන් පාරිභෝගිකයට සාධාරණයක්ද වෙන්නේ අසාධාරණයක්ද වෙන්නේ ඒව එතකොට එතන හිතන්නේ නැහැ. පැහැදිලි? ආනේ හින්දා වර්තමානයේදී පාරිභෝගික ආරක්ෂාව වැඩි කරන්න හේතුවක් වෙලා තියෙනවා. ව්‍යාපාර අතර මොක වැඩි එකද? තරංගකාරීත්වය වැඩි හින්දා. හරි. ඔන්න ඒකත් හේතුවක්. ඊළඟ එක නිදහස් වෙළඳාම සමග වෙළඳපොළ සංකීර්ණ වීම. මේ නිදහස් වෙළඳාම කියන්නේ පුතේ විවෘත ආර්ථිකයනේ. විවෘත ආර්ථිකය කියන්නේ අද වෙනකොට ඕනි භාණ්ඩයක් රටින් මෙහෙට ගෙන්නන්නත් පුළුවන් මෙහෙන් වෙන රටවල් වලට යවන්නත් පුළුවන්. මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක පුතේ පිට රටවල් වලින් විවිධාකාර භාණ්ඩ ලංකාවට එනවා. ඉතින් මේ හැම එකක්ම ඉතින් අපිට හොඳයිද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ මේවා සෞඛ්‍යයට හොඳද නැද්ද කියලා දන්නෙත් නැහැ සංස්කෘතියට ගැලපෙනවද නැද්ද කියලා දන්නෙත් නැහැ. ඔන්න ඔය ප්‍රශ්නෙත් එක්ක රජයට සිද්ධ වෙනවා පාරිභෝගිකයට මේ සලසන රැකවරණය තව ටිකක් වැඩි කරන්න. මොකද කොන්ට්‍රෝල් කරගන්න අමාරුයි නිදහස් වෙළඳාමත් එක්ක. රට තුලට ගලාගෙන එන භාණ්ඩ සේවා ප්‍රමාණය වැඩි. මේ හැම එකකම ප්‍රමිතිය 100% පරීක්ෂා කර කර බලා ගන්න විදිහක් නැහැ. ඉතින් ඒ වයින් පාරිභෝගිකයට අසාධාරණයක් හානියක් සෞඛ්‍යයට හානියක් වෙන්න පුළුවන්. ඒ හින්දා පාරිභෝගිකගේ ආරක්ෂාව වැඩි කරන එක තමයි රජය කරන්න ඕනේ. නීති රීති තද කරන්න ඕනේ.
අනපනත් තව ගේන්න ඕනි. මේව සම්බන්ධ ආයතන පද්ධතිය තව ශක්තිමත් කරන්න ඕනි. කෙටියෙන්ම කියනවා නම් පාරිභෝගික ආරක්ෂාව වැඩි කරන්න වෙලා තියෙනවා නිදහස් වෙළඳාම නිසායි කියන්නේ. අපි දැන් මේ එකින් එක කතා කරගෙන යන්නේ වර්තමානයේදී පාරිභෝගිකයාගේ ආරක්ෂාව වැඩි කරන්න වෙලා තියෙන්නේ ඇයි කියලානේ. ඒක හේතුවක් තමයි ඔන්න ඔය නිදහස් වෙළඳාමත් එක්ක පාරිභෝගිකයාට අසාධාරණයක් වීම ඉඩකඩ වැඩි. වෙළඳපොළ සංකීර්ණයි කියන්නේ. ඊළඟ එක ගෝලීයකරණය සමග ඇති වී ඇති සමාජ හා සංස්කෘතික පිරිහීම. පුතේ මේ ලෝකේ කවලම් වීම. එහෙම නැත්නම් මේ මුළු ලෝකෙම එක වෙළඳපොළක් වගේ කටයුතු කිරීම. ඕකනේ අපි ගෝලීයකරණය කියලා පළවෙනි පාඩමේ ඉගෙන ගන්නේ. මෙන්න මේ ගෝලීයකරණයත් එක්ක මිනිස්සුන්ගේ සංස්කෘතික පිරිහීමක් වෙනවනේ දැන් වෙලා තියෙනවනේ. ඇත්තටම පාරිභෝගිකයා කියන්නේත් මිනිස්සෙක්. වෙළෙන්ද කියන්නේත් මිනිස්සෙක්. එතකොට පුතේ මම කෑම කඩයක් කරනවා නම් මම වෙළෙන්දා. ඔයා මගේ කඩෙන් කන්න එනවා නම් ඔයා පාරිභෝගිකයා. මම මිනිස්සෙක් ඔයත් මිනිස්සෙක්. ඔයා එන්නේ මගේ කඩේට කන්න. එතකොට මම ඔයාට පුළුවන් තරම් මේ කෑම එකට රසකාරක දාලා මම කීයටවත් එහෙම කන්නේත් නැහැ කියලා මම දන්නවා. කඩේට එන එකාව රඳව ගන්න. එන එකාව නැවත ගෙන්න ගන්න ඕනී කියන චේතනාව විතරක් තියාගෙන මම මේ කෑම එක පුළුවන් තරම් ගාන අඩුවට බාලා අමුද්‍රව්‍ය දාගෙන හදලා රසකාරක දාලා කොහොම හරි ඔයාට මේක කන්න දෙනවා කියන්නකෝ. එතකොට මේ වගේ දෙයක් ඔයාට කරන්න මම මිනිස්සෙක් විදිහට පිරිහිලා තියෙන්නත් ඕනි. මොකද මෙතන වෙන්නේ වෙලෙන්දගෙන් පාරිභෝගිකයාට අසාධාරණයක් නෙමෙයි වෙනවා කියන්නේ. ගෙවන මිලට සාධාරණ වටිනාකමක් නොලැබී යනවා කියන්නේ අසාධාරණයක්. මිනිහෙක් තව මිනිහෙකුට අසාධාරණයක් කරන්න ඒ මිනිස්යා තුල මනුස්සකම කියන දේ ටිකක් පිරිහිලා තියෙන්න ඕනි. හරි? දැන් අපි හොඳාකාරව දන්නවා කෑම කඩවල් වල කන්න එන මිනිස්යාට කඩේ කෑම විකුණනවා කඩේ ඉන්න මිනිහා ගෙදරින් ගෙනහලා කනවා. කඩේ කැසියර් එකේ ඉන්න මිනිස්සයා ගෙදරින් ගෙනහලා කෑම එකක් කන්නේ. හැබැයි ඒක කෑම කඩයක්. අපි ගිහින් ඒ කඩෙන් කනවා. ඒ කියන හොඳාකාරව මේ මිනිස්සයා දන්නවා මේ කඩේ හදන කෑම මොකක් හරි සෞඛ්‍යමය වශයෙන් ඉතින් අර කන්න වසම නෙමෙයි කන්න සුදුසුම නෑ නෙමෙයි ඉතින් අර දිගටම මේවා කන්න හොඳ නෑ කියන එක මේ මිනිස්සයා හිතින් දන්න හින්දානේ ගෙදරින් කෑම එකක් ගෙනහලා කන්නේ. අපි ගිහින් ඒ කඩෙන් කෑවට. ඒක බලන්න ඒ වගේ දෙයක් සාමාන්‍යයෙන් තමන්ගේ කෑම හදලා කඩේක විකුණනවා නම් තමන්ට කන්න හොඳ නෑ කියන චේතනාවත් හිතේ තියෙනවා නම් තමන් ඒක කන්නේත් නෑ බයට. එහෙම එකේ තව එන මිනිහෙක්ට ඒ කෑම එක දෙනවා කියන්නේ මේ මිනිස්සු ඇත්තටම පිරිහිලා තියෙන්නේ. ඉතින් මේ පිරිහීම දැන් කොහොමද වෙලා තියෙන්නේ? මිනිස්සු ගොඩාක් දැන් අර සංස්කෘතික මේ වශයෙන් සදාචාරාත්මක වශයෙන් මනුස්සකම් පැත්තෙන් ගත්තාම පිරිහීමකට ලක් වෙලා තියෙන්නේ. මේ පිරිහීම ගෝලීයකරණයත් එක්ක වෙච්ච දෙයක්. මේ වෙන වෙන රටවල් වල සංස්කෘතික අංග ලක්ෂණ වෙන වෙන රටවල් වල සිරිත් විරිත් දැකලා අපේ තිබ්බ මනුස්සකම් අපේ තිබ්බ ගුණධර්ම සාරධර්ම අපි නැති කරගෙන. ඒ නැතිවීම නිසා කිසිම බයක් සැකක් නැතුව පැකිලීමක් නැතුව ව්‍යාපාරිකයෝ මේ පාරිභෝගිකයන්ට අසාධාරණකම් කරනවා. දැන් උදාහරණ හැටියට දැන් අපි පහුගිය දවස්වල දැක්ක අර කොරෝනා පළවෙනි රැල්ලේදී ෆේස් මාස්ක් එකක් රුපියල් 20ට 30ට තියෙන එක රුපියල් 500ට 600ට විකුණපු තැන් තිබ්බා. ඒතර බලන්න අර මිනිස්සුયો අසරණ වෙච්ච වෙලාවේ අර ව්‍යාපාරිකයා බැලුවේ එතනින් හරි තමන්ගේ ගේම ගහගන්න. ඒතර ඒ වගේ දෙයක් කරන්න ඒ මිනිස්සු පිරිහිලා තියෙන්නත් එපේ. මේ මිනිස්සු අසරණ වෙච්ච වෙලාවක් මිනිස්සුන්ට මේක අත්‍යවශ්‍ය කරන වෙලාවක් කියලා එයා අර වැඩි ගානකට අර එක්ක තියෙන ටික හංගනවා. එක්ක වැඩි ගානට විකුණනවා. ඒතර මේ මිනිස්සයාගේ ඇත්තටම මනුස්සකම කියන දේ පිරිහිලා තියෙනවා. ඒ වගේ දෙයක් කරන්න. ඉතින් කොතනත් ඕක තමයි. ඉතින් ඒක අපිට අර එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් වර්තමානයේ ඇඟිල්ල දික් කරන්න බෑ. මොකද ව්‍යාපාර හැටි සහ මිනිස්සු හැටියට ගත්තාම හැමෝම පිරිහිලා තියෙන්නේ අතීතයට සාපේක්ෂව. ඒ පිරිහීමේ ප්‍රතිඵලයක් විදිහට වෙලෙන්දෝ පාරිභෝගිකයන්ට අසාධාරණකම් කරනවා කිසිම පැකිලීමක් නැතුව. හරි? අන්න ඒ නිසා වර්තමානයේදී පාරිභෝගිකයාගේ ආරක්ෂාව වැඩි කරන්න වෙලා තියෙනවා කියලා ඒකත් හේතුවක් හැටියට දෙනවා. මොකක්ද හේතුව? ගෝලීයකරණයත් එක්ක මිනිස්සුන්ගේ සංස්කෘතික වශයෙන් ඇතිවෙච්ච පිරිහීම. හරි? හරි. තව එකක් තියෙනවා පරිසර දූෂණය වැළැක්වීම සඳහා පාරිභෝගිකයන් දැනුවත් කිරීම අවශ්‍ය වෙලා තියෙනවා. ඔය ඔක්කොම මතක තියාගන්න ඕනේ නැහැ. පුතාලා කරුණු 4ක් මතක තියාගන්නකෝ. මොකද්ද මේ කරුණු 4ට අදාළ මාතෘකාව? වර්තමානයේදී පාරිභෝගික ආරක්ෂණය වඩා වැදගත් වීමට හේතු. එහෙම නැත්නම් වෙනදාටත් වඩා පාරිභෝගික ආරක්ෂාව වැඩි කිරීමට හේතු. වෙනදාටත් වඩා වර්තමානයේදී පාරිභෝගික ආරක්ෂණය අවශ්‍ය වීමට හේතු.
ඔය කොහොම ඇහුවත් ඔන්න ඔය කරුණු 4ක් විතර දෙන්න මතක තියාගන්න. පැහැදිලිනේ? ඔන්න එතකොට ප්‍රධාන කතන්දර ටිකක් හරි. පාරිභෝගිකයා කියන්නේ කවුද කියන එක දන්නවා. පාරිභෝගික ආරක්ෂණය කියන්නේ මොකක්ද කියන එක දන්නවා. වර්තමානයේ වෙනකොට වෙනදටත් වඩා පාරිභෝගිකයාගේ ආරක්ෂාව වැඩි කරන්න වෙලා තියෙන්නේ ඇයි කියලාත් දන්නවා. හරිනේ. දැන් ඊළඟට තියෙන ඔයගලන්ට ලියන්න දැන් මේ පාරිභෝගික ආරක්ෂණය කියන්නේ රජය කරන වැඩක්නේ. මොකද්ද මෙතෙන්දි රජය කරන්නේ? නීති රීති ගෙනල්ලා අනපනත් ගෙනල්ලා පාරිභෝගිකයාට රැකවරණයක් ආරක්ෂාවක් දෙන එකට තමයි පාරිභෝගික ආරක්ෂණය කියලා කියන්නේ. මේ විදිහේ රැකවරණයක් දෙන එක පාරිභෝගිකයාට කොහොමත් වැදගත්. මොකද පුතේ අපි ගෙවන මිලට සාධාරණ වටිනාකමක් අපිට ලබා දෙන්නනේ රජය මේක කරන්නේ. මේ නීති රීති අනපනත් ගේන්නේ. ඉතින් ඒක අපිට කොහොමත් වැදගත්. ප්‍රශ්නේ තියෙන්නේ මේකේ අහනවා දැන් මේ පාරිභෝගික ආරක්ෂණයට මේ රජය කරන දේවල් ව්‍යාපාරිකයාටත් වැදගත් වෙනවා කියලා මෙතන පෙන්වන්න වෙනවා. අන්න ඒක පොඩ්ඩක් වක්‍රාකාරයෙන් හිතලා ගන්න වෙනවා. දැන් අපේ ආරක්ෂාවට රජය කරන දේවල් අපිට කොහොමත් වැදගත්. මං අහන්නේ මේක කොහොමද ව්‍යාපාරිකයාට වැදගත් වෙන්නේ? දැන් අපේ රැකවරණයට රජය නීති දානවා නම් දාන්නේ කාට එරෙහිව වෙන්නේ නැද්ද? පාරිභෝගිකයව රැක ගන්න ආණ්ඩුව නීති දානවා නම් ඒ නීති දාන්නේ පුතේ කාට එරෙහිව වෙන්නේ නැද්ද? ව්‍යාපාරිකයට එරෙහිව වෙන්නේ ඉතින්. මොකද පාරිභෝගික හැටියට අපිට අසාධාරණය වෙන්න පුළුවන් වෙලෙන්දගෙන්නේ. ඒක වෙලෙන්දට එරෙහිව තමයි රජය මේ නීති රීති අනපනත් ගේනවා ඇත්තේ. ගේන්නේ. ඒක කොහොමද ව්‍යාපාරිකයාටම වැදගත් වෙන්නේ? අන්න ඒකයි කෙලින්ම එකපාරට ඔලුවට ගන්න බෑ. වටෙන් ආවම අපිට වක්‍රාකාරයෙන් අපි තේරුම් ගන්නවා පාරිභෝගිකයාගේ ආරක්ෂාවට මේ රජය කරන දේවල් ව්‍යාපාරිකයටත් වැදගත් වෙනවා කියලා අපිට පෙන්වන්න වෙනවා. හරි. මුලින්ම තියෙන කාට වැදගත් වෙන හැටිද ව්‍යාපාරිකයට වැදගත් වෙන හැටිනේ. ඔන්න හරියට ගලපලා ගමු. දැන් එකක් තමයි මෙහෙම. දැන් රජය ව්‍යාපාරිකයන්ට එරෙහිව මේ නීති රීති දාලා තියෙන්නේ. අපිව රැකගන්නනේ මේ නීති රීති දාලා තියෙන්නේ. ඒක කොහොමද ව්‍යාපාරිකයාට වැදගත් වෙන්නේ කියලා තමයි අපි දැන් මේ බලන්නේ. එකක් තමයි පුතේ මේ ගුණාත්මක භාණ්ඩ සපයන්න සිද්ධ වෙනවනේ දැන් ව්‍යාපාරිකයාට මෙතෙන්දී. මොකද දැන් රජයේ නීති රීති අනපනත් වල බලපෑම නිසා ව්‍යාපාරිකයාට සිද්ධ වෙනවා දැන් ගුණාත්මක භාණ්ඩ දෙන්න. ඒක තමන් හිතලා තමන්ගේ ආකල්පයක් අනුව නිකන් බොක්කෙන් ආපු හැඟීමක් නොවුනත් රජයේ නීති රීති පිළිපදින්න වෙනවනේ දැන්. ඒ නිසා ව්‍යාපාරිකයාට කොහොමත් සිද්ධ වෙනවා ගුණාත්මක භාණ්ඩ දෙන්න. එයා ගුණාත්මක භාණ්ඩ දෙන එකෙන් වෙන්නේ එයාට වක්‍රාකාරයෙන් එන වාසිය තමයි පාරිභෝගිකයන්ගේ පක්ෂපාතීත්වය ලැබෙනවා. හරි. රටේ නීතියට අවනත වෙන්න ඕනි හින්දා එයා ගුණාත්මක භාණ්ඩ නිපදවනවා කියලා හිතන්නකෝ. තමන් හිතලා නෙවෙයි. අර නීති රීති අනපනත් අනුව යන්න ඕනි හින්දා එයා ගුණාත්මක භාණ්ඩ නිපදවන්න දැන් මෙයාට එතෙන්දි සිද්ධ වෙනවා. ඒකේ ආදීනව තමයි ගණදෙනුකරුවන්ගේ පක්ෂපාතීත්වය එයාට ලැබෙනවා. අන් දැක්කද? ව්‍යාපාරිකයන්ට එරෙහිවම දාලා තියෙන නීති රීති උනාට ඒක ව්‍යාපාරිකයාට වැදගත් වෙන විදිහයි අපි දැන් පෙන්නන්නේ. ඒක ව්‍යාපාරිකයාටම වැදගත් වෙනවා. වැදගත් වෙන එක තැනක් තමයි දැන් ඔය මං කිව්වේ. මොකද මෙතෙන්දී ඒ නීති රීති අනුව කටයුතු කරනකොට ව්‍යාපාරිකයා අතින් ගුණාත්මක භාණ්ඩයක් නිෂ්පාදනය වෙනවා. ගුණාත්මක සේවා. එතකොට වෙන්නේ පාරිභෝගිකයා ඉල්ලන්නේ ඒකනේ. ඒ ව්‍යාපාරවලට නිකම්ම පාරිභෝගිකයාගේ පක්ෂපාතීත්වය ලැබෙනවා. හරිනේ. එහෙමනම් ලියන්න පළවෙනි එක ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයීම තුලින් මම මේ කියන්නේ පළවෙනි පිටුවේ පාරිභෝගික ආරක්ෂණය ව්‍යාපාරිකයාට වැදගත් වන ආකාරය. ලියන්න ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයීම තුලින් ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයීම තුලින් ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයීම තුලින් පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි වීම. පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි වීම. පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි වීම. ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයීම තුලින් පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි වීම. හරි. තව එකක් තමයි ව්‍යාපාරිකයාට පාරිභෝගික ආරක්ෂණය වැදගත් වෙන්න හේතුවක්. දැන් මෙතෙන්දි පුතේ සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයාට සිද්ධ වෙනවා අර ප්‍රමිතියකට අනුව නිපදවන්න. රටේ නීති රීති අනපනත් වලින් දැන් ඒවා කියලා නෙතින්. ඒ නීති රීති කියන්නේ පාරිභෝගිකයා රැක ගන්න උනාට
ඒ අනුව කටයුතු කිරීමේදී ව්‍යාපාරිකයාට සිද්ධ වෙනවා දැන් ප්‍රමිතියකටම නිපදවන්න. ප්‍රමිතියකට වැඩ කරනකොට පුතේ කොහොමත් ව්‍යාපාරිකයාට තියෙන වාසිය තමයි එයාගේ අපතේ හා නාස්ති අඩු වෙනවා. ප්‍රමිතියකට අනුව වැඩ කරනකොට අපතේ හා නාස්ති අඩු වෙනවා. ඉතින් ඒකත් අර ව්‍යාපාරිකයාට වක්‍රාකාරයෙන් එන වාසියක්. හරි පාරිභෝගිකයාව රැක ගන්න තමයි රජයේ මේ නීති රීති දාන්නේ. ඒවා දාන්නේ ව්‍යාපාරිකයන්ට එරෙහිව. කියන්නේ ව්‍යාපාරිකයාට තමයි ඒකේ බලපෑම එන්නේ. ඒ වුණාට ඒක ව්‍යාපාරිකයාට වාසියකුත් වෙනවා වැදගත්කමකුත් තියෙනවා කියලා තමයි දැන් අපි මේ පෙන්වන්නේ. එහෙනම් දෙවෙනි කාරණාව ලියන්න ප්‍රමිතියට අනුව නිපදවීම නිසා ප්‍රමිතියට අනුව නිපදවීම නිසා ප්‍රමිතියට අනුව නිපදවීම නිසා ප්‍රමිතියට අනුව නිපදවීම නිසා අපතය හා නාස්තිය අඩුවීම. ප්‍රමිතියට අනුව නිපදවීම නිසා අපතය හා නාස්තිය අඩුවීම. අපතය හා නාස්තිය අඩුවීම. ප්‍රමිතියට අනුව නිපදවීම නිසා අපතය හා නාස්තිය අඩුවීම. හරි අපතය හා නාස්තිය අඩුවීම. දැන් කාරණා දෙකයිනේ. හරි තුන්වෙනි කාරණාව ලියන්න ව්‍යාපාරිකයාගේ පිරිවැටුම වැඩි වී ලාභ වැඩි වීම. ව්‍යාපාරිකයාගේ පිරිවැටුම වැඩි වී ලාභ වැඩි වීම. ව්‍යාපාරිකයාගේ පිරිවැටුම වැඩි වී ලාභ වැඩි වීම. පිරිවැටුම වැඩි වී ලාභ වැඩි වීම. ඒ කියන්නේ පුතේ දැන් මෙතෙන්දි ගුණාත්මක භාණ්ඩ කොහොමත් ව්‍යාපාරිකයාට දෙන්න වෙනවනේ දැන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. රටේ නීති රීති නිසා ඒ කියන්නේ පාරිභෝගික ආරක්ෂණය කියන්නේ. ඒතකොට ඉතින් එයා දන්නේම නැතුව එයාගේ විකුණුම් පිරිවැටුම වැඩි වෙලා ලාභ වැඩි වෙනවා. හරි. පැහැදිලිද? දැන් මෙතන කියන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. දැන් පාරිභෝගිකයාව ආරක්ෂා කරන්න රජයේ නීති රීති දැම්මහම ඒක කොහොමද ව්‍යාපාරිකයාට වැදගත් වෙන්නේ කියලා තමයි අපි දැන් මේ කතා කරන්නේ. ඉතින් වැදගත් වෙන හැටි තමයි දැන් ওই වක්‍රාකාරයෙන් අපි ගන්නෙ. දැන් උදාහරණයක් අපි මෙහෙම හිතන්නකෝ. දැන් බයිසිකලයක යනකොට හෙල්මට් එකක් දාන් යන්න කියලා නීතියක් තියෙනවනේ. හරි. එතකොට රජයෙන් දාපු නීතියක් නේ ඔක. දැන් පුතේ අපි බයිසිකලේ යනකොට ගොඩක් වෙලාවට අතුරු පාර එනවා නම් හෙල්මට් එක අතේනේ දාන් ඉන්නේ. හෙල්මට් එක අතේ දාන් ඇවිල්ලා මහා පාරට යද්දි තමයි හෙල්මට් එක දාගන්නේ. එතකොට මේ මහා පාරට යද්දි හෙල්මට් එක දාගත්තේ ඇත්තටම ඔළුව පරිස්සම් කරගන්න ඕනි කියන චේතනාවෙන්ද? එහෙම නැත්නම් පොලිසියේ ඉඳලා දඩයක් ගහයි කියන බයටද? ඔව් හෙල්මට් එක දාගන්නේ පොලිසියෙන් දඩයක් ගහයි කියලානේ. අඩුතරමේ ඒ නීතියට බයේ හරි හෙල්මට් එක දාන එකෙන් අපේ ඔළුවනේ ආරක්ෂා වෙන්නේ. අන්න එහෙමයි. ඔහොම නීතියක් නොතිබ්බනම් අර අතුරු පාර එන ක්‍රමයටම තමයි අපි මහා පාරෙත් යන්නේ. ඉතින් ඒක නිසා අපිට එරෙහිවම දාලා තියෙන නීති රීති උනාට ඒව හරහා අපි ආරක්ෂා වෙනවා. ඒ වගේ තමයි මෙතනත්. ව්‍යාපාරිකයාට එරෙහිව තමයි පාරිභෝගික ආරක්ෂණයේ රජයේ නීති රීති දාන්නේ. හැබැයි ඒවා ව්‍යාපාරිකයාටත් වාසියක් වැදගත්කමක් වෙනවා. ඒක තමයි අපි මේ පෙන්නන්නේ. තව එකක් ලියන්න. තරඟ විරෝධී චර්යා නොමැති වීමෙන් 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 යහපත් ව්‍යාපාර පරිසරයක් නිර්මාණය වීම. 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 ඒ කියන්නේ පුතේ දැන් මේ නීති රීති අනුව හැම ව්‍යාපාරිකයෙක්ටම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වැඩ කරන්න වෙනවනේ. මේ වැඩ කිරීම නිසා වෙන්නේ අර අසාධාරණ විදියට ව්‍යාපාර කරන ව්යාපාරිකයෝ එතකොට දැන් එතන අඩු වෙනවනේ. හරි. ඒතර සාධාරණව හැමෝටම කරන්න වෙනවනේ දැන්. ඉතින් එතකොට රටේ අර තරඟ විරෝධී චර්යා ව්‍යාපාරිකයෝ විසින් කරන තරඟ විරෝධී චර්යා නැති වෙලා හැමෝටම බිස්නස් කරන්න හොඳ පරිසරයක් රටේ නිර්මාණය වෙනවා. ඒකත් ව්යාපාරිකයන්ට තියෙන වාසියක්. මොකද ගොඩක් වෙලාවට සමහර ව්‍යාපාරිකයෝ අර සාධාරණයට ව්‍යාපාර කරන්න කැමති. එහෙම ආකල්පයක් තියෙනවා. අර අනිත් එවුන් අසාධාරණයට කරනකොට සාධාරණයට කරන එකට පැවැත්මක් නැති වෙනවා. අන්න ඒ ප්‍රශ්නෙත් එක්ක තමයි අර සාධාරණයට කරන ව්‍යාපාරිකයා වුණා ටික දවසක් ගිහිල්ලා අර අසාධාරණ දේවල් වල ටික ටික යොමු වෙන්නේ. සෞඛ්‍ය ආරක්ෂිත විදියට කැම දෙනවා කියන්නකෝ කඩේක. තව එකේ කීට හැපැත්තේ කඩයක් දාගෙන පුළුවන් තරම් ඔය අජින මොටෝ වනම්මනන් රසකාරක දාගෙන ඒ කඩේ කැම රහට දෙනවා. ඉතින් හැම එකම එතකොට යන්නේ අර කඩේටනේ. අර මිනිස්සයාගේ කඩේ වැඩි තෙල් දාන්න නැතුව රසකාරක දාන්න නැතුව සෞඛ්‍ය ආරක්ෂිත විදියට කැම දෙනවා. හැබැයි මේකට නේ බිස්නස් තියෙන්නේ අරකට. අන ටික දවසක් යනකොට මේ මිනිස්සුත් කල්පනා කරනවා
මම මෙච්චර හොඳට දීලා මගේ කඩේට මිනිස්සු එන්නේ නැහැ. එහෙනම් මාත් ඉතින් අර ක්වොලිටියටම දෙනවා. ඔහොම තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. ඉතින් ඒක නිසා අර හැමෝම සාධාරණයට වැඩ කරනකොට රටේ හොඳ පරිසරයක් හැදෙනවා බිස්නස් කරන අයට, ව්‍යාපාරිකයන්ට. හරි? මොකද අසාධාරණ විදියට ව්‍යාපාර කරන ව්‍යාපාරිකයෝ නිසා සමහර විට සාධාරණ විදියට ව්‍යාපාර කරන ව්‍යාපාරිකයෝ වැටෙනවා. නැත්තර නැති වෙනවා. සමහර අය ඒ විදියටම අසාධාරණකම් කරන්න අනුගත වෙනවා. පැවැත්මක් නැති හින්දා සමහර අය එහෙම වැටෙනවා. ඉතින් ඒක නිසා හැමෝම සාධාරණ විදියට කරනවා නම් ඒක ව්‍යාපාරිකයන්ට හොඳ ව්‍යාපාර පරිසරයක් නිර්මාණය වීමක් වෙනවා. හරිනේ? ඔය දැන් ලිව්වේ මොනවද එතකොට? පාරිභෝගිකයන්ට සලසන ආරක්ෂාව රජය පාරිභෝගිකයට වැදගත් වෙන හැටි නෙමෙයි ඔය ලිව්වේ, ව්‍යාපාරිකයට වැදගත් වෙන හැටි. පැහැදිලිනේ? ව්‍යාපාරිකයට වැදගත් වෙන හැටි. පාරිභෝගිකයට ඉතින් කොහොමද වැදගත් වෙන්නේ? දැන් එහා පැත්තේ තියෙනවා කොහොමද මේක පාරිභෝගිකයට වැදගත් වෙන්නේ කියලා. දැන් ඔය පොඩ්ඩක් හිතලා ගන්න තියෙන එක තමයි ව්‍යාපාරිකයට වැදගත් වෙන ආකාරය. ඒක පොඩ්ඩක් වක්‍රාකාරයෙන් එපා තේරුම් ගන්න. මේක අවුලක් නැහැ. පාරිභෝගිකයට වැදගත් වෙන ආකාරය. පාරිභෝගිකයට ඉතින් කොහොමද පාරිභෝගිකයාගේ ආරක්ෂාවට රජය දාලා තියෙන දේවල් වැදගත්නේ. ඉතින් මෙතන ප්‍රධානම දේ තමයි අපි ගෙවන මිලට සාධාරණ වටිනාකමක් අපිට ලබා ගන්න පුළුවන් මේ පාරිභෝගික ආරක්ෂණයේ දේ කියන දේ නිසා. එහෙනම් ලියමුකෝ අපි. ලියන්න ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් සහිත භාණ්ඩ හා සේවා පරිභෝජනය කළ හැකි වීම. ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් සහිත භාණ්ඩ හා සේවා පරිභෝජනය කළ හැකි වීම. භාණ්ඩ හා සේවා පරිභෝජනය කළ හැකි වීම. අපිට තියෙන වාසිය අන්න ඒකයි. අපි ගෙවන ගානට සාධාරණ වටිනාකමක් තියෙන භාණ්ඩයක් දැන් අපිට පරිභෝජනය කරන්න පුළුවන් වෙනවා. ඊළඟ එක වෙළඳ විෂමාචාර වලින් ආරක්ෂා වීම. 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 තුන්වෙනි එක ගුණාත්මක භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම නිසා පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වීම. පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වීම. මේකෙදි ගුණාත්මක භාණ්ඩ සපයන්න වෙනවනේ වෙලෙන්දට. එතකොට අපේ සෞඛ්‍ය ආරක්ෂාවකුත් මේකෙන් එනවා. පුතේ මේකයි. ගෙවන මිලට සාධාරණ වටිනාකමක් ලැබෙන එක පාරිභෝගිකයට සැලසෙන සාමාන්‍ය පාරිභෝගික ආරක්ෂාව කියන්නේ ඒක. පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව කියන්නේ වෙන එකක්. දැන් ගොඩ අවර්තමානයේ වෙලා තියෙන අපිට ඇත්තටම ගෙවන මිලට සාධාරණ වටිනාකම කියන දේ වෙලෙන්දකින් ලැබෙනවා. මොකද රටේ තියෙන නීති රීතිත් එක්ක ඒක ගොඩක් දුරට කන්ට්‍රෝල් වෙලා තියෙනවා. ගෙවන මිලට සාධාරණ වටිනා දේ පාරිභෝගිකයට දෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ හැබැයි අර පාරිභෝගිකයාගේ සෞඛ්‍ය ආරක්ෂාව කියන එක හරියට රටේ තහවුරු වෙලා නැහැ. මොකද ගොඩාක් අපි ඔය කන බොන දේවල් එක්ක අපේ සෞඛ්‍යමය වශයෙන් මිනිස්සුන්ගේ එන්න පිරිහීමක් නේ තියෙන්නේ. එතකොට ඔය සීනි, කොලෙස්ටරෝල්, ඔය වගේ පිළිකා වගේ ලෙඩ දැන් ගොඩක් බහුලයිනේ. මොකද මේ අපි කන එක රසකාරක දාපු කෑම જાති, එතකොට කෘත්‍රිම ඔය බිස්කට් වර්ග, බීම જાති අනම්මනම් ඔය වගේ දේවල් එක්ක අපේ සෞඛ්‍යමය වශයෙන් පිරිහීමක් තියෙනවා. يعني පාරිභෝගික ආරක්ෂාව කියන දේ තහවුරු වෙලා තියෙන්නේ. මොකද ගෙවන මිලට සාධාරණ වටිනාකම පාරිභෝගික අපිට දෙනවා. අර සෞඛ්‍යමය වශයෙන් අපිට පොඩි තර්ජනයක් තියෙනවා. ඒක නිසා පාරිභෝගිකගේ සෞඛ්‍යයත් ඉතින් ආරක්ෂා වෙනවා මේ නීති රීති නිසා. ඒක තමයි ඔය කිව්වේ ගෙවන මිලට සාධාරණ වටිනාකමක් ගන්න පුළුවන් එක වාසියක් අපිට තියෙන. අපේ සෞඛ්‍ය ආරක්ෂා වෙන එක අපිට තියෙන තව වාසියක්. ඊළඟ එක අවශ්‍ය අවස්ථාවලදී නීතිමය රැකවරණය ලබාගත හැකි වීම. අවශ්‍ය අවස්ථාවලදී නීතිමය රැකවරණය ලබාගත හැකි වීම. අවශ්‍ය අවස්ථාවලදී
නීතිමය රැකවරණය ලබාගත හැකි වීම. දැන් මේ වගේ පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධ රටේ නීති රීති අනපනත් පනවල තියෙන හින්දා අපිට යම් අසාධාරණයක් වෙච්ච වෙලාවක අපිට නීතිමය වශයෙන් රැකවරණයක් එතකොට සලස ගන්නත් පුළුවන්. නඩු දාන්න පුළුවන් කෙටියෙන් කියනවනම්. අවශ්‍ය අවස්ථාවලදී නීතිමය රැකවරණය ලබාගත හැකි වීම. අවශ්‍ය අවස්ථාවලදී නීතිමය රැකවරණය ලබාගත හැකි වීම. ඊළඟ එක පාරිභෝගිකයාට ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය වීම. හරි. එතකොට ඔන්න දැන් අපි පාරිභෝගික ආරක්ෂාව වර්තමානයේදී වඩා වැදගත් වෙන්නේ ඇයි කියලා කරුණු ටිකක් ලියාගත්තා. හතරක්වත් මතක තියාගන්න. ඊළඟට දැන් කතා කරේ ප්‍රධාන දෙයක් තමයි පාරිභෝගිකයාගේ ආරක්ෂාව. කොහොමද ව්‍යාපාරිකයාට වැදගත් වෙන්නේ සහ කොහොමද පාරිභෝගිකයාට වැදගත් වෙන්නේ කියන එක. ඔතන ප්‍රධාන දේ තමයි ව්‍යාපාරිකයාට මේක වැදගත් වෙන හැටි මතක තියාගන්න. මොකද ඒක ගලපලා ගන්න වෙනවා. කෙලින්ම එකපාරට ලියන්න බෑ. ඍජුව පේන්නේ. හරි. පුතේ එතකොට මේ දැන් බලන්න මේ මං ගාව තියෙන ඔයගලන්ට 2020 කියන්නේ 2020 කියන්නේ දැන් මේ ඊයේ පෙරේද ළමයි ලියපු BS පේපර් එක. ඒ පේපර් එකේ අපි බලමුකෝ මේ පාඩමෙන් මොනවද අහලා තියෙන්නේ කියලා. දැන් අපි මේ කරගෙන යන පාඩමෙන් රජය හා ව්‍යාපාර අතර සම්බන්ධය එහෙම නැත්නම් පාරිභෝගික ආරක්ෂණය. පුතේ ලකුණු දෙකකට අහලා තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. වෙළඳ විෂමාචාර පිළිබඳ ඔබට පැමිණිලි කළ හැකි ශ්‍රී ලංකාවේ ස්ථාපිත ආයතන හතරක් නම් කරන්න. තාම අපි ඊට ඉස්සරහට කතා කරන්න තියෙන්නේ ලකුණු දෙකයි. වෙළෙන්දන්ගේ විෂමාචාර ක්‍රියාවක් ගැන ලංකාවේ පැමිණිලි කරන්න පුළුවන් ආයතන හතරක් ලියන්නලු. මේ ලකුණු දෙකක් ඔය. ඊළඟට අහලා තියෙන්නේ බලන්න තව ලකුණු දෙකක්. වෙළඳුන් විසින් සිදු කරන වෙළඳ විෂමාචාර දෙකක් කෙටියෙන් විස්තර කරන්න. පාරිභෝගික හැටියට වෙළෙන්දන්ගෙන් අපිට සිද්ධ වෙන විෂමාචාර දෙකක් ලියන්නලු. එතකොට පාඩමේ කිසිම දෙයක් පාඩම් නොකර වුණත් අපි දන්නවා දැන් වෙළෙන්දු මොනවද සාමාන්‍යයෙන් පාරිභෝගිකයන්ට කරන විෂමාචාර කියලා. ඉතින් හිතලා එතන ලකුණු දෙක ගන්නත් පුළුවන් ලකුණු හතරක්. ඒකයි මේවා මේ A level කියලා ඔයගොල්ලෝ මේවා මේ අර පොඩ්ඩක් එදිනෙදා මේ ටික බලා ගන්නවා නම් නිතර මතක් කර ගන්නවා නම් මේවා තමයි පේපර් වල අහන්නේ. තව ලකුණු හතරකට අහලා තියෙනවා. ඒක පොඩ්ඩක් හිතලා වගේ තමයි ලියන්න වෙන්නේ. තාර්කික පාරිභෝගිකයෙක් වෙළඳපොළ තුල හැසිරෙන ආකාරයේ කරුණු හතරක් ඇසුරෙන් පැහැදිලි කරන්න. දැන් පටන් ගන්නකොට මම කිව්වනේ තාර්කික පාරිභෝගිකයෙක් කියන්නේ මොන වගේ එකෙක්ද කියලා. ගෙවන මිලට සාධාරණ වටිනාකමක් ගන්න කෙනා තාර්කික පාරිභෝගිකයා. අපි තාර්කික පාරිභෝගිකයෙක් නම් වෙළඳපොළට ගියාට පස්සේ අපි හැසිරෙන විදිහ කරුණු හතරකින් පැහැදිලි කරන්නලු. හරි. ඉතින් හිතලා ලිව්ව හැකිනේ පුතේ. ඔයා තාර්කික පාරිභෝගිකයෙක් නම් ගෙවන මිලට සාධාරණ වටිනාකම ගන්න නම් ඔයාට ඕනි. ඔයා කොහොමද වෙළඳපොලේ හැසිරෙන්න ඕනි? කඩේට ගියාම ලේබල් පරීක්ෂා කරලා බලලා භාණ්ඩ ගන්න ඕනි. එතකොට භාණ්ඩ පිළිබඳ නිවැරදි තොරතුරු අපි ඒවා භාණ්ඩ පිළිබඳ තොරතුරු බලලා ගන්න ඕනි. පුළුවන් තරම් ජනප්‍රිය සන්නම් සහිත භාණ්ඩ ගන්න පුළුවන්. තාර්කික පාරිභෝගිකයෝ එහෙමයි බ්‍රෑන්ඩඩ් බඩු ගන්නවා කියන්නේ. දන්න කියන වෙළඳසැල් වලින් ගන්න එක ඥානාන්විත ක්‍රියාවක්. නිතරම ගන්න කඩවල් වලින් ගන්නකොට කොහොමත් මේ මිනිස්සු අර අපිව නිතර ගෙන්න ගන්න ඕන හින්දා අපිට ගුණාත්මක භාණ්ඩ දෙන්න පෙළඹෙනවා. ඉතින් ඕවා අපි කතා කරමු ඉස්සරහට. ඉතින් මම මේ පෙන්නුවේ ඔයගොල්ලන්ට මේ පාර පේපර් එකේ 2020 පේපර් එකේ මේ පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්න ගැන. හරි. පාරිභෝගික අයිතිවාසිකම් කියලා මාතෘකාවකට අපි එනවා. මෙන්න මේවා තමයි පාරිභෝගික අධ්‍යාපනය ලැබනවා කියන්නේ මේ පාඩමේදී අපි. ඕගොල්ලෝ අපි හැමෝම පාරිභෝගිකේ වුණාට මේ පාඩම ඉගෙන ගත්තේ නැති අය පාරිභෝගිකයෝ හැටියට තියෙන අයිතිවාසිකම් මොනවද කියලා දන්නේ නැහැ පුතේ. අපි හැමෝම පාරිභෝගිකයෝ. අපි හැමෝටම තියෙන අයිතිවාසිකම් 8ක්. අපි විසින් දිනා ගන්න ඕනි අයිතිවාසිකම් තියෙන 8ක්. පාරිභෝගිකයෝ හැටියට. 4ක් තියෙනවා. ඒ 4 ඉදිරිපත් කරලා තියෙන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපති කෙනෙක් ජෝන් F කෙනඩි. තව 4ක් තියෙනවා. ඒක අන්තර්ජාතික පාරිභෝගික සමිති සම්මේලනය. කෙටියෙන් අපි කියනවා IOCU කියලා. අන්නේ ආයතනය විසින් ඉදිරිපත් කරලා තියෙනවා තව 4ක්. ඔක්කොම 8යි. හැබැයි පුතේ 4 වෙන වෙනම මතක තියාගන්න. ජෝන් F කෙනඩිගේ 4 වෙනම මතක තියාගන්න. IOCU ගේ 4 වෙනම මතක තියාගන්න. හරි. දැන් ජෝන් F කෙනඩිගේ අයිතිවාසිකම් 4 සහ අනිත් 4 කවලම් කරලා දීලා සමහර වෙලාවට ඉරි ගහන්න ප්‍රශ්නයක් හැටියට එන්න පුළුවන්. ඉහත සඳහන් අයිතිවාසිකම් අතරින් ජෝන් F කෙනඩි විසින් ඉදිරිපත් කළ අයිතිවාසිකම් වන්නේ මොනවාද කියලා වගේ. හරි.
අපි එකින් එක බලමු. මුලින්ම තියෙනවා පුතේ ජෝන් F කෙනෙඩි කියනවා පාරිභෝගිකයෝ හැටියට අපිට අයිතියක් තියෙනවලු ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය. මොකක්ද මේ කියන්නේ? පාරිභෝගිකයෝ හැටියට වෙලෙන්දන්ගෙන් අපි භාණ්ඩ මිලදී ගන්නකොට ඒ භාණ්ඩ වලින් අපේ සෞඛ්‍යයට අපේ දේපලකට කිසිම හානියක් නොවෙන්න නිෂ්පාදකයා වෙලෙන්දා වග බලා ගන්න ඕනේ. මොකද ඒක අපේ අයිතියක්. යම්කිසි භාණ්ඩයක් ගත්තාම යම්කිසි සේවාවක් පරිභෝජනය කරාම ඒකෙන් අපිට ශාරීරිකව හෝ අපේ දේපලකට යම් හානියක් වුණොත් අනතුරක් ආපදාවක් වුණොත් අන්න ඒ අයිතිවාසිකම කඩ කරා වෙනවා. පාරිභෝගිකයෝ හැටියට අපිට අයිතියක් තියෙනවා භාණ්ඩ වලින් සේවා වලින් අපේ ශරීරයට හා අපේ දේපලවලට ශාරීරික වශයෙන් හා දේපලවලට කිසිම හානියක් නොවන විදිහට ඒ භාණ්ඩ පාවිච්චි කරන්න ඒ භාණ්ඩ මිලදී ගන්න. ඉතින් ඔන්න ඔය අයිතිවාසිකම කඩ වෙනවා යම්කිසි භාණ්ඩයකින් අපිට ඒ වගේ දෙයක් වුණොත්. ඉතින් පුතේ නිෂ්පාදකයෝ දැනගන්න ඕනි වෙලෙන්දෝ දැනගන්න ඕනි හැම විටම මේ අයිතිවාසිකම ආරක්ෂා වෙන විදිහට ඒගොල්ලන්ගේ වැඩ කරන්න. දැන් ගොඩක් වෙලාවට තියෙන යම් යම් භාණ්ඩ ගනිද්දී අපිට පේනවා ඒ භාණ්ඩ වලින් අපිට කිසිම තුවාලයක් මරණයක් දේපල හානියක් නොවෙන්න ඒගොල්ලෝ වග බලාගෙන තියෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා මේ වගේ අයිතිවාසිකම පාරිභෝගිකයන්ට තියෙන අපිට නඩු දාන්න පුළුවන්. යම්කිසි භාණ්ඩයක් නිසා අපේ ආරක්ෂාවට තර්ජනයක් වුණොත් අපිට නඩු දාන්න පුළුවන් පාරිභෝගික ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය අපිට නැති වුණා කියලා. දැන් උදාහරණයක් මම කියන්නම් හිතන්නකෝ කුකුල් සායම් පැකට් එකක් ගත්තාම දන්න කුකුල් සායම් කියලා જાතියක් තියෙනවා. ඒ කුකුල් සායම් පැකට් එකේ ගහලා තියෙන අර පාට පාට හදලා අපි ඔය පොඩි කාලේ අර හබරල පිටි අරගෙන සීල් තියෙනවා ඔය පොල් කුඩු පාට කරලා එක එක රූපාලෝනු අන්න ඒවට ගන්නේ මොන්ඩිසෝරියන් ළමයි එහෙම. මේ කුකුල් සායම් පැකට් එකේ ගහනවා පුතේ ආහාරයට නොවේ කියලා. දැන් මොකද මේකේ ආහාරයට නොවේ කියලා ගහන්නේ? මේ කුකුල් සායම් කන්නේ නැහනේ. හැබැයි අර කුකුල් සායම් කියන නමත් එක්ක අර ඒක හැදුවට පස්සේ තියෙන පෙනුමත් එක්ක මේ ගැන යම් කිසි දෙයක් නොදන්න කෙනෙක් හිතන්න පුළුවන් මේක ආහාරයට ගන්න දෙයක්ද දන්නේ නැහැ. මොකද කුකුල් සායම් නමත් බලන්න නිකන් කුකුල් සායම්නේ. දැන් කුකුලා කියන්නේ අපි කුකුලාගේ හැම කෑල්ලම වගේ කනවනේ. බිත්තරත් කනවා කුකුලත් කනවා. ඉතින් කුකුල් සායම් කිව්වහම කෙනෙකුට හිතන්න පුළුවන් මේක කන දෙයක්ද දන්නේ නැහැ. මේ කුකුලාගේ මොකක් හරි කෑල්ලක්ද දන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි පැකට් එකේ පැහැදිලිව ගහලා තියෙන ආහාරයට නොවේ. මොකද ඕක කවුරු හරි පරිභෝජනයට අරගෙන කාලා එක බීලා ඒ මනුස්සයා මැරුණොත් ලෙඩ වුණොත් හරි අපිට පුළුවන් ඒ නිෂ්පාදකයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න. මොකද පාරිභෝගික ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය ඒගොල්ලෝ නැති කරලා තියෙනවා. ඒ නිසා තමයි අර ඒකෙන් බේරෙන්න තමයි දෙන්න ඕනි අවවාදාත්මක දේවල් ලාංඡන වලින් අකුරු වලින් ඒ භාණ්ඩවල ඇසුරුම් වල දාලා තියෙන්නේ. අනිත් එක දැන් බලන්න මේ ගන්නකෝ සුපර් ග්ලූ එකක්. සුපර් ග්ලූ කියලා ගම් තියෙන්නේ දන්න සපත්තු එහෙම අලවන්න ගන්න ඕගොල්ලෝ. මේ සුපර් ග්ලූ කියන එක කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ අර පොඩි සුපර් ග්ලූ ටියුබ් එකනේ. දැන් ටියුබ් වල තියෙන දේවල් කිව්වහම අපි දත් මදින දන්තාලේප තියෙන ටියුබ් වලනේ. හැබැයි සිග්නල් එකක් ගත්තාම පොඩි ටියුබ් එකේ ඉඳලා ලොකු ටියුබ් දක්වා දන්තාලේප ටියුබ් තියෙනවා. එක එක බෙහෙත් ටියුබ් වර්ග තියෙනවා එක එක ප්‍රමාණයෙන් ලොකු ඒවා පොඩි ඒවා. සුපර් ග්ලූ දැකලා තියෙනවද ඔයගොල්ලෝ සාමාන්‍ය ලොකු ටියුබ් එකක්. ලොකු සුපර් ග්ලූ බෝතල් එහෙම නැත්නම් ලොකු ටියුබ් එකක්. හැම තැනම තියෙන අර පොඩි එක විතරයි. ඇයි මේකෙන් පුතේ අපේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්. ආරක්ෂාව සලසා ගැනීමේ අයිතියට යම්කිසි හානියක් වෙන්න පුළුවන් මේකේ. මේ සුපර් ග්ලූ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය මොකක් හරි අලවන්න ගත්තා නිකන් ඇඟිලි දෙක මෙහෙම තියන් හිටියා ටික වෙලාවක් යද්දි ඇලෙනවා. ඔය සුපර් ග්ලූ එකේ ඒක හිල් කරගන්නත් ඒ සුපර් ග්ලූ පැකට් එකත් එක්කම කට්ටක් වගේ දෙනවනේ. ඕකෙන් හිල් කරලා දැන් අපි මොකක් හරි දෙයක් ඇලෙව්වා කියන්නකො. ඇලෙව්වට පස්සේ පුතේ ඔක ටක් ගාලා ගල් වෙනවා. අඩුම තරමේ සපත්තු දෙකක අඩිය අලවන්න ඕන නම් සුපර් ග්ලූ දෙකක්වත් ඕනේ. චූට්ටයි තියෙන්නේ. මොකද එතකොට අර මේක ගිහිල්ලා ඉහිරිලා මේකෙන් හානියක් වෙන්න පුළුවන් අනතුරක් වෙන්න පුළුවන් ඉඩකඩ අඩුයි. ඒක තමයි අර ලොකු සුපර් ග්ලූ දෙන්නේ නැත්තේ. එහෙම දුන්නොත් පාරිභෝගිකයාගේ ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය නැති වුණා වෙනවා. දැන් උදාහරණයක් හැටියට සුපර් ග්ලූ දුන්නා කියන්නකො බෝතලයක දාලා. හදිසියේ හරි අපි ඕක පාඩම් කරන තැනක වගේ තියන් ඉඳලා පොත් මේසෙ උඩ වගේ තියන් ඉඳලා ඕක වැටෙනවා. ඉහිරිලා. මේකෙන් හානියක් වෙන්න පුළුවන්. හරි? ශාරීරික අංග වලට හානි වෙන්න පුළුවන්. එතන තියෙන අනිත් දේපල වලට හානි වෙන්න පුළුවන්. සාමාන්‍ය ඉදි කෑල්ලකට එහෙම දැම්මොත් ඕගොල්ලෝ දාන උණු වෙනවා. ඒ නිසා තමයි ඒවා පොඩියට විතරක් හදන්නේ. තව උදාහරණයක් දැන් පෙන්ඩෝල් සිරප් කියලා තියෙනවා. පොඩි ළමයින්ට දෙන පෙන්ඩෝල් එකට අපි කියන්නේ පෙන්ඩෝල් සිරප් කියලා පැණි జాතියක් රතු පාට. මේ පෙන්ඩෝල් සිරප් බෝතලයක් ගත්තාම පුතේ ඕක සාමාන්‍ය බෝතලයක් අරින්න වගේ අරින්න බෑ. ඇයි?
මේක යටට ප්‍රෙස් කරගෙන ඕනි අරින්න. පෙන්ඩෝල් සිරප් එහෙමයි අරින්නේ. ඇයි එහෙම හදන්නේ? පෙන්ඩෝල් සිරප් එක කියලා කියන්නේ පොඩි ළමෙක්ට දෙන දෙයක්. සාමාන්‍යයෙන් ගෙදරක පෙන්ඩෝල් සිරප් එකක් තියෙනවා නම් ওই පොඩි බබාගේ බඩු තියෙන තැනක තමයි ওই පෙන්ඩෝල් සිරප් එක තියලා තියෙන්නේ. කාමරය ඇස්සේ තමයි තියලා තියෙන්නේ. හදිසියේ හරි සාමාන්‍යයෙන් දැන් මේක අවුරුදු 4-5 වෙනකන් වගේ පෙන්ඩෝල් සිරප් එකනේ ළමයින්ට දෙන්නේ. මේ වගේ ටිකක් ලොකු ළමයෙක්ට මේ පෙන්ඩෝල් සිරප් බෝතලේ හම්බ වෙලා ඕක ඇරලා බිව්වොත් සාමාන්‍ය බෝතලයක් කරන විදිහට ඇරලා බිව්වොත් පෙන්ඩෝල් සිරප් කියන්නේ අපි බොන පෙන්ඩෝල් එකම තමයි ළමයින්ට දෙන එක. අපි පෙන්ඩෝල් කාඩ් එකක් බිව්වා වගේ තමයි අර පෙන්ඩෝල් සිරප් බෝතලේ ඇරලා පොඩි එකෙක් ඕක බීලා දැම්මොත් එහෙම ලොකු හානියක් වෙනවා. මැරෙන්න පුළුවන්. ඒ නිසා තමයි පෙන්ඩෝල් සිරප් බෝතලේ අරින්න පුළුවන් සාමාන්‍ය වැඩිහිටියෙක්ට විතරයි. පොඩි එකාට ඕක අරින්න තේරෙන්නේ නැහැ, කරකෙව්වට ඇරෙන්නේ නැහැ. ඒ මොකක්ද එතන කරලා තියෙන්නේ? ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය තහවුරු කරලා තියෙන්නේ. ඕක සාමාන්‍ය බෝතලයක් වතුර බෝතලයක් වගේ නිකන් දුන්නා නම් පොඩි එකෙකුට උනත් ඕක අරලා බොන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඕ වගේ දේවල් වලින් අපිට තහවුරු වෙනවා, පැහැදිලි වෙනවා. නිෂ්පාදකයෝ අපේ මේ අයිතිවාසිකම තහවුරු කරලා තියෙනවා. හරි? මොකක්ද අයිතිවාසිකම? ආරක්ෂාව සලසා ගැනීමට තිය අයිතිය. බැටරි ඇසිඩ් ගන්න ගියාම පුතේ සීල් කරපු බෝතලයක තමයි බැටරි ඇසිඩ් එවන්නේ. මොකද හානියක් වෙන්න පුළුවන් හින්දා. වස බෝතලයක් ගත්තාම ඕකේ ගහලා තියෙන උපදෙස් ටික පලිබෝධනාශක අනුතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. කතරයක් උඩ මිනිඔලුවක් ගහලා තියෙනවා. ඉතින් මේවෑන් අපිට පෙන්නනවා මේවා අනුතුරුදායකයි පරිස්සමෙන් පාවිච්චි කරන්න කියන එක. ඒ උපදෙස් දෙන්නේ ඒකයි. මොකද ආරක්ෂාව සලසා ගැනීමේ අයිතිය කියන එක පාරිභෝගිකයන්ගේ අයිතිය. ඔන්න පළවෙනි අයිතිවාසිකම. හරිද? පැහැදිලිද? ආයි තමයි පුතේ අපිට අයිතියක් තියෙනවා පාරිභෝගිකයෝ හැටියට භාණ්ඩ තෝරගන්න අයිතියක් තියෙනවා. කඩේකට ගියාම ආදේශක භාණ්ඩත් එක්ක අනිත් භාණ්ඩත් එක්ක මිල ගණන් ගැන ගුණත්වය ගැන සංසන්දනය කරලා තෝරලා බලලා ගන්න අපේ ඒක අයිතිය. කිසිම වෙලෙන්දෙට්ට කියන්න බෑ භාණ්ඩ තෝරන්න එපා කියලා. ගොඩක් වෙලාවට එහෙම කියන්නේ නැහැ හරියාකාර මේ වගේ දේවල් දන්න ව්‍යාපාරිකයෙක් නම්. සමහර අය කියනවා වෙලෙන්දෝ කියනවා තෝරන්න එපා ගන්න එහෙම කියන්න බෑ. ඒ අපේ අයිතියක්. පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකමක් හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා තෝරා ගැනීමට ඇති අයිතිය. ඒකනේ පුතේ ෆුඩ් සිටි වල එහෙම ස්වයං සේවා තියෙන්නේ. ඕනි විදිහකට ඕනි කැමති විදිහකට අපිට කැමති දේ තෝරගෙන ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒක අයිතිවාසිකමක් කියලා ඒගොල්ලෝ දන්නවා. සමහර විට ඔය පොලේ බිස්නස් කරන සමහර වෙලෙන්දෝ නිකම් පාරයිනේ එළවලු විකුණන වෙලෙන්දෝ අපි ගිහින් බාන්න තෝරවා එළවලු එහෙම තෝරන්න ගියාම කියනවා තෝරන්න එපා. එහෙම කියන්න බෑ. ඉතින් සමහර වෙලාවට තෝරන්න එපා කියන සාධාරණ හේතුත් තියෙනවා. දැන් අපේ මිනිස්සු සමහර වෙලාවට බාන්න තෝරන්න ගියාම පස්සේ තෝරන ක්‍රමෙත් එක්ක ආයෙ ඒවා වෙන එකෙට විකුණන්න බැරි විදිහටනේ තෝරන්නේ. වැටකොළු එහෙම අරගෙන ඕක මෝරලාද කියලා දෙකට කල්ලම බලනවා. ඉතින් එතකොට අර මනුස්සයාට ඕක දැන් ආයෙ විකුණන්න බෑනේ. එතකොට ගස් ලැබු වගේ දේවල් ගන්න කියලා ඉදිලාද කියලා නිකන් ඔහම හයියෙන් ඔබලා බලනවා. ඉතින් එතකොට ආයෙ ඕක විකුණන්න බෑනේ තක්කාලි. බණ්ඩක්ක ගන්න ගියාම අර කෙරවලේ ඔහම කඩලා බලනවා. ඉතින් එහෙම අර භාණ්ඩ වලට හානියක් වෙන විදිහට තෝරනකොට නම් ඉතින් තෝරන්න එපා කියලා කියයි. එහෙම නැත්තම් තෝරා ගැනීමට කියන්නේ භාණ්ඩ තෝර ගන්නවා කියන්නේ පාරිභෝගිකයන්ගේ අයිතියක් ඒක. තෝරා ගැනීමට ඇති අයිතිය. දෙකයි. ආරක්ෂාව සලස ගන්න අයිතියක් තියෙනවා. තෝරලා බලලා ගන්න අයිතියක් තියෙනවා. තුන්වෙනි එක තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය. පුතේ භාණ්ඩ ගැන තොරතුරු දැනගන්න එක අපේ අයිතියක්. කඩේකට ගිහිල්ලා අපිට වෙලෙන්දෙක්ගෙන් අහන්න පුළුවන් මේ භාණ්ඩය ගැන විස්තර. එතකොට අයව කියන්න ඕනේ. මේකේ නිෂ්පාදිත දිනේ කවද්ද? කල්ලුකුත් වීමේ දිනේ කවද්ද? මේ ප්‍රමිති ලාංඡන කොහොමද? අඩංගු ද්‍රව්‍ය මොනවද? මේ ටික අපිට අහන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන ඉතින් ඔය ටික අහන්න ගත්තොත් එහෙම කඩේට එන එක ඒ වෙලෙන්දට වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහනේ. ඔය ටිකට උත්තර දී ඉන්න ඉපේ. ඒ හින්දා සාමාන්‍යයෙන් ඉතින් රජයෙන් ඒක තමයි නියම කරලා තියෙන්නේ. ඇසුරුම් කරන ආහාර වර්ගවල එහෙම විශේෂයෙන්ම ඔය විස්තර ටික දාන්න කියලා. එතකොට යන්නේකාට කියවලා බලලා ගත්ත හැකිනේ. ඒ මොකද ඒක අපේ අයිතියක්. භාණ්ඩ ගැන තොරතුරු දැනගන්න එක අපේ අයිතියක්. ඒ අයිතිවාසිකම තහවුරු කරන්න තමයි ඔය භාණ්ඩවල ලේබලේ ඔය විස්තර ටික දාන්න කියලා තියෙන්නේ. ඉතින් අපිට ගිහින් බැලිය හැකි නිෂ්පාදිත දිනේ තියෙනවා, කල්ලිකුත් වීමේ දිනේ ඔය ටික බලලා ගත්ත හැකි. යම් කිසි වෙලෙන්දෙට්ට කියන්න බෑ ඕක ගත්තා නම් එහෙනම් ඔයා ගන්න දැන් ඕක කියවලා බලලා ආයි තියන්නේ. එහෙම බෑ. තොරතුරු දැනගන්න එක අපේ අයිතියක්. අයිතිවාසිකම් තුනක් කිව්වා. දැන් මොකද්ද? ආරක්ෂාව සලස ගන්න අයිතියක් තියෙනවා. තෝරා ගැනීම සඳහා අයිතියක් තියෙනවා. තොරතුරු දැන ගැනීම සඳහා අයිතියක් තියෙනවා. අවසාන වශයෙන් කෙනඩිගේ අයිතිවාසිකම පුතේ සවන් යොමු කරවා ගැනීමට ඇති අයිතිය. සවන් කියන්නේ කන්නේ. මේ සවන් යොමු කරව ගන්න අයිතියක් තියෙනවා කියන්නේ අපි යම්කිසි අසාධාරණයකදී බලධාරීන්ට එහෙම නැත්නම් මේ වෙලෙන්දට මේ ගැන ගිහින් පැමිණිලි කරනවනේ. මම මොකක් හරි භාණ්ඩයක් ගත්තා.
ගෙදර ගිහින් බලනකොට මේක දෝෂ සහිතයි. කැඩිලා. මං ගිහින් වෙලෙන්දට කියනවා. වෙලෙන්ද මේක ගණන් ගන්නෑ. එහෙම නැත්නම් මං ගිහිල්ලා මේක PHIට කියනවා. ආහාර වර්ගයක් වගේ නං. ගණන් ගන්නෑ. එහෙම බෑ. ඒක අපේ අයිතියක්. අදාළ බලධාරීන්ගේ අවධානය අපි කෙරේ යොමු කරව ගන්න එක අපේ අයිතියක්. අපිට වෙන අසාධාරණයකදී යකටයුත්තකදී අපි ඒ ගැන ගිහිල්ලා පැමිණිලි කරනකොට ඒගොල්ලෝ ඒව අහන්න ඕනි. ඒකට සවන් යොමු කරන්න ඕනි. මොකද ඒක අපේ අයිතිවාසිකම. ඔන්න එහෙනම් පුතේ ජෝන් F කෙනඩිගේ අයිතිවාසිකම් හතර හරි. මොකක්ද අයිතිවාසිකම් හතර? ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය, තෝරා ගැනීමට ඇති අයිතිය, තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය, සවන් යොමු කරවා ගැනීමට ඇති අයිතිය. අපි එයාගේ හතර බලලිමු අනිත් හතරට කලින්. ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය කියවන්න. භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම තුලින් තම සෞඛ්‍යයට හා ආරක්ෂාවට අහිතකර නොවන ආකාරයට භාණ්ඩ හා සේවා තෝරා ගැනීමට ඇති අයිතිය මෙයින් තහවුරු කර ඇත. අපේ සෞඛ්‍යයට අපේ ආරක්ෂාවට තර්ජනයක් නොවන විදිහට භාණ්ඩ ලබා ගන්න එක අපේ අයිතිය. තොරතුරු දැනගන්න තියෙන අයිතිය. භාණ්ඩ ගැන තොරතුරු දැනගන්න අයිතියක් තියෙනවා. ඒක තමයි ආහාර පනත යටතේ ලේබලේ ඔය කියන තොරතුරු ටික දාන්න කියලා තියෙන්නේ. තෝරා ගැනීමට ඇති අයිතිය. ඒකේ පොඩි විස්තරයක් තියෙනවා ලියන්න මෙහෙම. භාණ්ඩ මිලදී ගැනීමේදී සමාන භාණ්ඩ සමග මිල හා ගුණත්වයේ පිළිබඳ සමාන භාණ්ඩ සමග මිල හා ගුණත්වයේ පිළිබඳ සසඳා බලා මිල හා ගුණත්වයේ පිළිබඳ සසඳා බලා තමා කැමති භාණ්ඩයක් තෝරා ගැනීමට ඇති අයිතියයි. තමා කැමති භාණ්ඩයක් තෝරා ගැනීමට ඇති අයිතියයි. තමා කැමති භාණ්ඩයක් තෝරා ගැනීමට ඇති අයිතියයි. හරි. ඊළඟට තියෙනවා සවන් යොමු කරවා ගැනීමට ඇති අයිතිය. එන්න පාරිභෝගිකයාට සිදුවන අසාධාරණයකදී පාරිභෝගික නීති රීති සම්පාදනයේදී පාරිභෝගිකයාගේ අදහස් වලට අදාළ පාර්ශවයන්ගේ අවධානය යොමු කර ගැනීමට ඇති අයිතියයි. ඔන්න පුතේ ජෝන් F කෙනඩිගේ අයිතිවාසිකම් අතර හරි. දැන් එතකොට පාරිභෝගික ආරක්ෂණයේ කොටස දැන් අපි මේ වීඩියෝ එකෙන්නේ පටන් ගත්තේ. පාරිභෝගිකයා කියන්නේ කවුද කියලා කතා කරා. පාරිභෝගික ආරක්ෂණය කියන එක අර්ථකථනය කරා. පාරිභෝගික ආරක්ෂණය වර්තමානයේදී වඩා වැදගත් වන්නේ ඇයි කියලා කතා කරා. වෙනදටත් වඩා පාරිභෝගික ආරක්ෂණය කියන එක ව්‍යාපාරිකයාට කොයි විදිහටද වැදගත් වෙන්නේ, පාරිභෝගිකයාට කොයි විදිහටද වැදගත් වෙන්නේ කියලා කතා කරා. ඊට පස්සේ පාරිභෝගික අයිතිවාසිකම් වලට ආවා. අයිතිවාසිකම් වලින් ජෝන් F කෙනඩි මහතා විසින් ඉදිරිපත් කළපු අයිතිවාසිකම් 4 අපි කතා කරා. තව තියෙනවා අයිතිවාසිකම් 4ක් ගැන කතා කරන්න, වගකීම් ටිකක් ගැන කතා කරන්න. මේ පාඩම මම අර මුලින් මතක් කරා වගේ ටිකක් සංකීර්ණයි. දැන් පුතේ ඔයගොල්ලෝ මේකේ ඊළඟ වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම මේ කරපු කොටස් ටික එක ළමයෙකුට වීඩියෝ එක දෙපාරක් විතර බලන්න පුළුවන් නේ. පාඩම එකපාරක් ටියුට් එකත් එක්ක ගිහිල්ලා නෝට් එක ලියාගෙන ආයි නැවත අර හොඳට සාවධානව මේ කරුණු ටික අහගෙන ඉඳලා පාඩම තේරුම් ගන්න. ඊට පස්සේ ඔයත් ටියුට් එකෙන් ආයි සැරයක් මේක පාඩම් කරගන්න. ඊළඟ එකට යන්න කලින් මේ ටිකේ වැඩ සම්පූර්ණයෙන් ඉවර කරගන්න. හරි. එතකොට මොකද මේකේ තව ඉස්සරහට තව ගොඩක් සංකීර්ණ ඒවා තියෙනවා. ෆිස්කල් ප්‍රතිපත්තිය ගැන, මූල්‍ය ප්‍රතිපත්තිය ගැන, ඔය වගේ බදු ගැන. පැහැදිලිනේ? එහෙමනම් පුතේ අපි දැන් අදට මේ වීඩියෝ එකේ මේ අද පාඩමේ වැඩ මෙතනින් ඉවර කරමු. ඊළඟ එකේදී පාරිභෝගික ඉතුරු අයිතිවාසිකම් 4 තියෙනවා, වගකීම් 5 තියෙනවා, ප්‍රමිති ආයතනය ගැන ඔය වගේ ගොඩක් කතා කරන්න තියෙනවා. එහෙමනම් ඊළඟ එකෙන් මේ කොටසත් එක්ක සම්බන්ධ වෙනකන් හැමෝටම ජය වේවා.